ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අදත් අප ඔබ සමග හමුවන්නේ කැළඹෙන දේශපාලන කතාව සුලිය සමගින්. අපි ගෙවි ගිය සතියේ ඔබ හමු වී ඔබෙන් සමුගෙන යන මොහොතේදී සිහිපත් කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකීය දේශපාලනය තුළ කිසියම් ආකාරයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ අනුව එළඹෙන සතිය තුළ තවත් බොහෝ මාතෘකාවන් නිර්මාණය වෙවි. නමුත් ඔබ අප කවුරුත් විශ්වාස නොකළ පරිදි අතිශය උණුසුම් මාතෘකාවන් රසක් නිර්මාණය කළ සතියක් බවටයි පත් වුණේ. ගිවිගිය සතිය හරියටම අප ඔබ හමු වුණු අවසන් දිනය ගිය මාසේ 30 වෙනිදා 30 වෙනිදායින් පසු 31 වෙනිදා සිට මේ වනතෙක් අඛණ්ඩව දින 6ක් පුරාවට නැත්නම් වඩාත් සරලව කිව්වොත් සතියක් පුරාවටම මේ වන විට ජනතාව පාරට ඇවිල්ලා විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ට මේ රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් කිසියම් ආකාරයක ජනතා අරගලයක් පාරේ මාවතේහි නිර්මාණය වී තිබෙනවා. ඒ අතරතුර මේ අරගලය පසුපස සිටින කණ්ඩායම් පිළිබඳව රජයේ පාර්ශවයෙන්ුත් විවිධ චෝදනාවන් සහ විවිධ දිසාවන් දෙසට විවිධ පහරවල් එල්ලමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ වනතෙක් ගෙවුගිය දින 6 පුරාවටම මේ අරගලයේ ඉදිරියට යමින් පවතිනවා. මේ වනතෙක් ඊට විසඳුමක් ලැබෙන පාටක් පේන්නට නැහැ. බොහෝ දෙනා තදින්ම විශ්වාස කළා ඊයේ දවසේදී පාර්ලිමේන්තුව රැස්වීමත් සමග ඊයේ සහ අද දින දෙක ඇතුළත කිසියම් ආකාරයකින් මේ අර්බුදය විසඳාගත හැකි මාර්ගයක් පාර්ලිමේන්තුව තුළින් නිර්මාණය වේවියි කියා. නමුත් මේ වනතෙක් ඒ පිළිබඳවත් කිසියම් ආකාරයක සුබදායි දිශානතියකට ගමන් කරන බවක් පෙනෙන්නට නැහැ. කෙසේ වෙතත් මෙය ප්‍රශ්නයක් අර්බුදයක් බවට දැන් පත්වෙමින් තිබෙන බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එහි වඩාත් භයානක තත්ත්වය ෆයිනෑන්ෂියල් ටයිම්ස් අද දවසේදී නම් කර තිබුණා ලෝකයේ දුර්වලම වෙමින් පවතින නැත්නම් දුර්වලම මුදල් ඒකකයේ ලෙස ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් අනාගතයේ ප්‍රශ්නකාරී බවට කිසියම් ආකාරයක පෙරමග ලකුණක් ඒ සමගම අපට දැනගන්නට කියවා ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ සියල්ල සමගින් අද දවසේදී අප වෙනස්ම දිශානතියක් කරායි සුලියෙන් ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. දේශපාලනය සැබවින්ම කැළඹී තිබෙනා වූ අවස්ථාවක් තුළ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය තුළ අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම වෙනදාමෙන් පක්ෂ විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන සමාජිකයින් සමග නොවේ. විශේෂයෙන් අපි වැඩසටහන් මාලාවක් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ සුලිය වැඩසටහන් මාලාවක්. එහි අද දවසේදී අපි ආරාධනා කළේ විශේෂයෙන්ම මේ පවතින ගැටලුව පිළිබඳව රජයේ පාර්ශවය බොහෝ විට අතදික් කරමින් සිටිනා වූ ඒ වගේම ඒවාට විවිධ පිළිතුරු නිර්මාණය වෙමින් තිබෙනා වූ දේශපාලන කඳවුරක ප්‍රධාන නියෝජිතයෙක් ප්‍රධාන චරිතයක්. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීතුමන්. ආයුබෝවන් කියලා අපි මුලින්ම ඔබතුමන්ව පිළිගන්නවා. ආයුබෝවන්. විශේෂයෙන්ම දැන් ජනතා විමුක්ති පෙරමුණ සහ මේ පවතින අර්බුදය පිළිබඳ කතා බහ කරද්දී ඊයේ දවසේ විශේෂ ප්‍රවෘත්තියක් නිර්මාණය වුණා. ඒ මොකක්ද කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම අද දවසේදී පාර්ලිමේන්තුවේ උදෑසන වරුවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ මේක. අපි දැක්කා විවිධ චෝදනාවන් නැගෙනවා. ඒවට ඔබලාගේ පාර්ශවයෙන් පිළිතුරු නැගෙනවා. පොදු ජනතාව ඉදිරියේ අපේ ප්‍රේක්ෂකයන් ඉදිරියේදී මම කැමතියි එතනින්ම අද කතාව පටන් ගන්න. ඇත්තටම ඊයේ දවසේ මොකක්ද උනේ? මේක ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරපු නාට්‍යයක්ද? අපේ රටේ පක්ෂ ભેදයෙන් තොරව දැන් මේ සියලු ජනතාවම පාරට බහැලා තියෙනවා. හැමෝටම ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, කිරිපිටි නැහැ, ගෑස් නැහැ, ගෙදර ලයිට් නැහැ. මේ UNP ශ්‍රී ලංකා JVP හැම පක්ෂෙම සමාජිකයට මේ පීඩනය තියෙනවා. ඒ නිසා ඔය හැම පක්ෂෙම කට්ටිය දැන් පාරට බහැලා උද්ඝෝෂණය කරනවා. මොකද දැන් JVP කේ කට්ටියට ගෑස් තියෙනවද? JVP කට්ටියට කිරිපිටි තියෙනවද? JVP කට්ටියට ගෙදර ලයිට් තියෙනවද? නැහැ. ඒ නිසා JVP සමාජිකයොත් මේ උද්ඝෝෂණවල ඉන්නවා. හැබැයි JVP විතරක් නෙමෙයි. වැඩිපුර ඉන්නෙම පහුගිය ජනාධිපතිවරණදී මහමැතිවරණදී මේ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් ඡන්ද පාවිච්චි කරපු අය. ඉතින් මෙරිහාන අර සිදුවීමේදී ගෙදර ජනාධිපතිවරයාගේ වටලපු සිදුවීමේදී පහර කැමරට ලක් වෙච්ච එක පුද්ගලෙක් ලේ පෙරාගෙන මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වේ මේ අද්දකින් තමයි මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් කිරිබත් තිව්වේ. කිරිබත් හදපු අද්දකින්
අත් දෙකට තමයි මුන් මට ගැහුවේ කියලා කිව්වා. ඉතින් ඒකෙන්ම පැහැදිලි මේ මෙතුමන්ලගේ පක්ෂ වල හිටපු අයත් දැන් මේ උද්ඝෝෂණ වල ඉන්නේ. ඒක ભેදයක් නැහැ. ඒකට දැන් ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ට එන ජනතා විරෝධය වෙන දිශාවකට හරවන්න මේක මේ ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් විරුද්ධ දේශපාලන පක්ෂවල මෙහෙවීමෙන් සිද්ධ වෙන උද්ඝෝෂණයක් කියලා. ඔය මැනීමෙන්ම තමයි ආණ්ඩුව වරද්දගන්නේ. ඉතින් ඊයේ සිදුවීමත් එහෙම තමයි දැන් මේ කියන්න උත්සාහ කරන්නේ. ඊයේ දවස් තුල පාර්ලිමේන්තුවෙන් යම් පිළිතුරක් ලැබෙයි කියලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් පාර්ලිමේන්තුවේ මොකක්වත් උනේ නැහැ. නිකන් එහාට මෙහාට කෑකෝ ගහගත්තා විතරයි. පක්ෂ නායක රැස්වීමක් තිබුණා. පක්ෂ නායක රැස්වීමෙත් ආයෙත් වාද විවාද විතරයි. ඉතින් ඒ රැස්වීමෙන් පස්සේ තමයි අනුර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන්නේ. පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන්න ගේට්ටු 3ක් තියෙනවා. ගේට්ටු 3න් එක ගේට්ටුවක් තමයි මාදිවල පිටකොට්ට පාරේ තියෙන ගේට්ටුව. ඒ ගේට්ටුවෙන් තමයි අනුර දිසානායක මන්ත්‍රීවරයාත් හරිනි මන්ත්‍රීතුමියත් එක වාහනෙන් යන්නේ. ඒ යන තැනත් ඔය උද්ඝෝෂකකරුවන් හිටියා. ඒකට ඒ උද්ඝෝෂකකරුවන් මේ වාහනේ දැකපු ගමනුත් කවුද වාහනේ ඇතුලේ ඉන්නේ කියලා දන්නේ නැහැ. අපේ සල්ලි හොරා කාප්පුවෙන් යන්න දෙන්න බෑ කියලා නැවතුවා. එතකොට තමයි එතන හිටපු පොලිසියේ නිලධාරියෙක් කිව්වේ ඇතුලේ ඉන්නේ කවුද කියලා බල්ලා කෑ ගහන්න කියලා. ඒත් එක්කම අනුර දිසානායක සහෝදරයා කැබ් රථේ වීදුරුව පාත් කළා ඒ හිටපුවාට කතා කරා. කතා කරලා පැහැදිලිව කිව්වා මේ දූෂිතයන් අල්ලන්න ඕනි, එයාට දඬුවම් දෙන්න ඕනි, හොරා කාපු මහජන දේපල නැවත පවර ගන්න ඕනි. අපි ඒක කරමු කියලා කිව්වා. එතනින් ඒ කියලා යනකොට දැන් මේ මෙවැනි තැනක යද්දී අපේ අනුර දිසානායක සහෝදරයාගේ ආරක්ෂාවටත් අපි යම් වැඩ පිළිලක් යොදලා තියෙනවා. ඒක මේ පොලිසිය හමුදාවෙන් නෙමෙයි. අපේම පක්ෂ සමාජිකයෝ ඒ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒකට ඒ වෙලාවේ යම් වැසිබර ගතියක් තිබුණා. ඉතින් අස්සත් එක්ක බයිසිකලේ අපේ කට්ටිය ඇවිල්ලා හිටියේ බයිසිකල් වලින්. ඉතින් බයිසිකලෙන් ආපු කෙනා වාහනේ ඇවිල්ලා තන නවත්තනකටම දුවගෙන ඇවිල්ලා වාහනේට නැග්ගා. ඉතින් හෙල්මට් එකත් එක්ක තමයි නැග්ගේ. ඇත්ත කතාව. ඉතින් හෙල්මට් එක දාගෙන බයිසිකලේ ආපු ගමන් කලබලයට එහෙම නැග්ගා. කැබ් එක ඇතුළේදී හෙල්මට් එක ගලවනවා. ඉතින් ඔය හෙල්මට් එක දාගෙන මේකට නැග්ග එක තමයි රටේ ජාතික ප්‍රශ්නේ උනේ. ඉතින් මෙච්චර ගෑස් නැහැ, තෙල් නැහැ, කරන්ට් එක නැහැ, කිරිපිටි නැහැ, මිනිසුන්ට කන්න නැහැ, මිනිසු කෑ ගහන්නේ මේකට උත්තරයක් දෙන්න කියලා. දැන් මේ අපරිණත බහුබූත ආණ්ඩුව රටේ ජාතික ප්‍රශ්නේ බවට පත් කරගත්ත මේක. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම ඔබේ කඳවුර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව බොහෝ විට කතා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයින්ට අතිරේක ආරක්ෂාවන් සැපයීම සහ ඒ සම්බන්ධ කාරණාවල්. දැන් එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන ආරක්ෂාවක් තියෙනවා නිල වශයෙන්. ඒ ආරක්ෂාව පැහැදිලිව මදිද? අපි ජනතා විමුක්ති පෙරමුණ අපි ඇමති දූරදර්ශන කාලෙදිවත් ඔය පොලිස් ආරක්ෂාව අපි අරන්නේ. පොලිස් නිලධාරීන්ව දාගෙන ඕනනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිස්තෝලෙකුත් පුරුදු. අපි කවදාකවත් මේ අවුරුදු 22ක කාලේ පුරාවට එවැනි දේවල් අපි අරගෙනත් නැහැ, ගන්නෙත් නැහැ. අමාත්‍ය දූරදර්ශන කාලෙවත් අපි ගත්තේ නැහැ. අමාත්‍ය දූරදර්ශන කාලේ වෙනම බෑකප් පොලිස් රථයකුත් තියෙනවා. ඒත් අපි පාවිච්චි කරේ නැහැ. මොකද මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තමයි අපිට තියෙන්නේ. දැන් එහෙම ආරක්ෂාව ඕනි වෙන්නේ මොකටද? දැන් මොකක්ද එහෙම ප්‍රශ්නේ? දැන් අඩුම ගානේ එල්ටිටි සංවිධානයේ පැත්තෙන් එන යුද සමහර ඔය ප්‍රශ්නේ ඔය උත්තරේටම තවත් ඉදිරියට යන්න පුළුවන් හින්දා මම මේ ප්‍රශ්නේ මැදින් අහන්නේ. දැන් ඇත්තටම දැන් ජනතාව නම් ඔබේ පක්ෂය සහ ඔබේ විශේෂයෙන්ම මේ නියෝජිතයින් ආරක්ෂා කරන්නේ. ඇත්තටම එහෙම ආරක්ෂාවක් ඕනේද? නැත්නම් දැන් ජනතාවගෙන් ආරක්ෂාවක් එහෙම නැද්ද? මේ ජනතාවගෙන් ආරක්ෂාව තියෙනවා. මේ ජනතාවගේ කෙනෙක් තමයි අපේ පක්ෂ සමාජිකයෙක් කියන්නේ. එහෙම නැත්නම් මම මේ කියන්නේ අර විශේෂ පොලිස් ආරක්ෂාව කියලා. විශේෂ පොලිස් ආරක්ෂාව බොරුවටත් එක්ක දාගෙන ඔය කැබ් පිටිපස්සෙන් කැබ් ඩිපෙන්ඩර් දාගෙන යන්නේ ඇත්තටම ආරක්ෂාවට නෙමෙයි. ඒ ප්‍රදර්ශනයේට. අර ඒ වයින් ගිහිල්ලා බහිනකොට සද්ද දාගෙන දඩ බඩ ගාලා බෑගෙන දොරවල් වහගෙන යනකොට මිනිස්සු තුස්තින් භූත වෙලා ඉන්නේ. ඒ වයින් තමයි ආස්වාදයක් ගන්න ඔය කට්ටිය.
හිඹුඩි ජොලියක් ගන්නවා ඔන්න අපි බැස්සා කියලා. එහෙම නැතුව ඇත්ත ආරක්ෂාවට නෙමෙයි. අපි මහ ජනතාව කෙරෙහි විශ්වාසය තියෙන දේශපාලන පක්ෂයක්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මහ ජනතාවගෙන් එන අනතුරු නෙමෙයි. මේ ආණ්ඩුවේ ඉන්න කුමන්ත්‍රණකරුවෝ ඉන්නවනේ. ඒ ඔබ දන්නවා කලගිඩිහේන අර පෞද්ගලික හෝටලයක අපි ජාතික ජනබලවේගයේ සමුළුව පවත්වනකොට එතෙන්ට බිත්තර ගහන්න ආවා. බිත්තර ගහන්න ආවේ කවුද? මේ අවන්ගාඩ් එකේ නිස්සංග සේනාධිපතිගේ බලෑණිය. එතකොට ඒ ඇවිල්ලා මේ ජනතාව නෙමෙයි. ජනතාවගෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකරුවෝ ඉන්නවනේ. ආණ්ඩුවේ කුමන්ත්‍රණකරුවෝ පිළිබඳ අපිට තියෙනවා ඇත්ත සැකයක්. ඊයේ දවසෙත් අපි දැක්කේ අර බයිසිකල් වලින් සම්පූර්ණ මූණු ආවරණය කරලා හෙල්මට් දාලා අංක තහඩු නැතුව බයිසිකල් වලින් ඇවිල්ලා සැරිසරනවා. ඉතින් මේ නිල නොවන රජයේ ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒත් එවැනි කණ්ඩායම් වලින් අනුතුරු කරන්න පුළුවන්. ආරක්ෂක අංශ විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරනවා මේක විශේෂ කැරළි මර්දනය සඳහා සිටින ඒකකයක් ඔවුන්ට අවස්ථාවක් එතෙන්ට ඔවුන් නැතම එතෙන්ට ආව නෙමෙයි වෙන සානයකට යන ගමන් ඒ පාරෙන් ගමන් කරා ඒ අවස්ථාවේ තමයි පොලිසිය සහ එතන හිටිය පිරිස ඔවුන්ට කිසියම් ආකාරයක අවහිරතාවයක් කළේ කියලා. බොරු කතාවක් නේ මුලේ කනදක් තියෙනවනේ මේ මහා ජනතාවක් ඉන්න තැන පොලිස් බැරියර් දාලා තියෙන පාර්ලිමේන්තුව ගාවින් යනවද? ඒක පිළිගන්න පුළුවන් මේ පොඩි ළමයෙකුට ඈ මේ වෙන කොහෙද යන ගමන් මේක උනේ කියලා නෑනේ. එහෙමනම් එතන විශේෂ ආරක්ෂාව බාරපු හිටු පොලිස් උසස් නිලධාරීන්ට දැනුම් දීමක් කරන්න ඕනි. මෙන්න මෙතෙන්ට අපි එහෙම කණ්ඩායමක් එවනවා කියලා. අනිත් එක එහෙම කණ්ඩායමක් එවන අංක තහඩු තියෙන්න එපා. දැන් මේ අංක තහඩු නැතුව වාහන වලින් යන්න කාටවත් බලයක් දීලා නෑනේ. හමුදා පොලිසියටත් එහෙම බලයක් නෑ. හමුදා රථයක් වුණත් පොලිස් රථයක් වුණත් අනිවාර්යයෙන්ම හඳුනා ගැනීමේ අංකයක් තියෙන්න ඕන. ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක මූලික ප්‍රවාහන නීතියක්. ඒ නීතිය කඩන්න බෑ මේ නිලනවන හමුදාවක් විදිහට. ඒ එහෙමනම් පොලිස් නිලධාරීන් දැනුවත් එහෙම දැනුවත් කිරීමක් තිබ්බනම් පොලිස් නිලධාරීන් ඔක් කරන්නේ. ඒතර පොලිස් නිලධාරීන් ඒකට බාධා කරන්නේ අවහිර කරන්නේම ඔවුන් දන්නෙත් නෑ මේ ඉන්නේ කවුද කියලා. ඒක තමයි අර උසස් නිලධාරියෙක් ඇවිල්ලා කියන්නේ මේ අපි මෙච්චර අමාරුවෙන් මේක පාලනය කරගෙන ඉන්නකොට මේ මෙතනට එනවා පිස්සු නටන්න කියලා. ඒ ඇත්තටම දැනුවත් වෙලා හිටියනම් එහෙම කියන්නේ නෑනේ. දැන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් විපක්ෂ නායකවරයා අසු ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් කිව්වා නේද ඔවුන්ගේ අංක තහඩු තිබුණා ඒව තිබ්බේ එක පැත්තක කියලා. ඉතින් මේ රටේ ජනතාව රූපවාහිනී මාධ්‍ය වලින් මේ බයිසිකල් දැක්කා. ඉතින් අපි නම් කොහෙවත් අංක තහඩු දැක්කේ නැහැ. ඉතින් කොහේ හරි හංගල පැත්තකින් ගහගෙන ඉඳලා හරියන්නේ නැහනේ. ඉතින් මූලික නීතියක් තමයි අංක තහඩුව ප්‍රදර්ශනය වෙන විදිහට අරන් යන්න ඕනේ. ඒක බයිසිකලෙ තියෙන තේ ඉස්සරහින් සහ පිටිපස්සෙන් පැත්තෙන් ගහන්න බෑ. ඒක නීතිය නෑ. ඉතින් එහෙනම් බයිසිකල් වල වාහන වලත් මිනිස්සු පටන් ගත්තොත් කොහේ හරි අංක ගහගෙන යන්නේ. එහෙම යන්න පුළුවන්ද කාටවත්? බෑනේ. ට්‍රැෆික් රාළහම අල්ලනවා. ඒක අනිවාර්යෙන් ප්‍රදර්ශනය කරන්න ඕන පැත්තක් තියෙනවා. ඉදිරිපස්ස සහ පිටිපස්ස. පැත්තෙන් ගහගෙන යන්න බෑ. ඉතින් දැන් ඔය අර මේ වැඩේ පත්තු වෙලා අහු වෙලා මුළු රටම දැනගෙන ජාත්‍යන්තරත් මේක දැනගත්තට පස්සේ මේක පොඩි ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේ හදිසි නීතියේ තියෙන තත්ත්වයටතේ අඳුර නීති හදිසි නීති මර්ධන නීති දාන මේ જાතියවත් වෙනවා. එතකොට මේක ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රශ්නයක් ආණ්ඩුවට. දැන් උත්තර බඳිනවා. අංක තහඩු තිබ්බා. ඒක නිල හමුදාවේ ආවේ. වෙන ගමනක් යද්දි අර නිකන් කිතුල් ගහට නැගලා මේ කියන්නේ තනකොළ කපන්න ආවයි කියලා. අන්න ඒ වගේ එකක් නේ. රාබොණ්ඩ නෙමෙයි ආවේ මේ තනකොළ කපන්න. ඉතින් ඒ වගේ දැන් මේවා කියලා හරියන්නේ නැහැ. ඉතින් මේ જાතිය කුමන්ත්‍රණ වැඩ තියෙනවා. ඉතින් ඒ වයින් අපි ආරක්ෂා වෙන්න ඕනේ. මොකද අපි දේශපාලනය කරද්දී අපිටත් මේ ආණ්ඩුවේ දේශපාලන හැසිරීම ආණ්ඩුවේ මර්ධනකාරී හැසිරීම තේරෙනවා. ඒ නිසා ජනතාව කෙරේ අපි විශ්වාසය තියෙනවා. ජනතාවගෙන් අපිට අනතුරක් වෙන්නේ නැහැ. අපිට ඒ ගැන 100% විශ්වාසයි. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න මර කණ්ඩායම් වලින් අනතුරක් කිරීමේ අවදානම අපි දකිනවා. ඒකෙන් අපි ආරක්ෂා වෙන්න අපි යම් ක්‍රියාමාර්ග ගත යුතු තියෙනවා. ඉතින් අපි කලගෙඩිහේනේ ගත්තෙත් ඒක තමයි. කලගෙඩිහේනේ අපි මේ අනතුර වළක්වා ගත්තේ ක්‍රමෙන් තමයි. ඒතර ඊට අමතරව නුගේගොඩ 23 වෙනිදා තිබිච්ච දැවැන්ත උද්ඝෝෂණ රැළිය. එදත් අවන්ගාඩ් එකේ කණ්ඩායම් විවිධ දිස්ත්‍රික්ක වලින් කැඳෙව්වා. 250ක් පිටකොට්ටේ අවන්ගාඩ් මූලස්ථානට කැඳෙව්වා. කැඳවලා පෝලිං කරලා බැටාලියන් එක එවන්න ලෑස්ති වුණේ. ඒ වන්න කලින් අපිට ආරංචි ආවා අපේ තියෙන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයන් වලින් ඒත් එක්කම ඒ ඇවිල්ලා පෙළගස්සපු ගමන් අපි
පින්තූර අරගෙන වීඩියෝ කරලා ඒ වෙලාවෙම මාධ්‍ය සාකච්ඡාවක් දීලා අනාවරණය කරා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට වෙනම බුද්ධියන් ශක්තිය තියෙනවා. අපේ තොරතුරු ලබා ගැනීම අර මං කිව්ව මහ ජනතාව අපි ආරක්ෂා කරනවා කියලා. ඒතර මහ ජනතාව වෙතින්ම අපිට තොරතුරු ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒයි තමයි අපිට කියන්නේ. ඔන්න දැන් පිටත් වෙනවා, ඔන්න බස් එකේ එනවා, ඔන්න අතෙන්ට එකතු වෙනවා, පිටකොට්ටට එකතු වෙනවා. ඉතින් ඒ පිටකොට්ටේ ඉඳලම පින්තූරේ ගහලා අපිට එවනවා. ඉතින් එහෙම ජනතාව අපි ආරක්ෂා කරනවා. හැබැයි මේ පාතාල එහෙම නැත්නම් ආණ්ඩුවේ නිලනොලත් හමුදාව. නිලනොලත් හමුදාවක් මේක. ඒ කැල හමුදාවේ කණ්ඩායම් මේ જાතිය වැඩ කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒවෙන් ආරක්ෂා වෙන්න අපි යම් ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ගත යුතු තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේදීත් ඔය වගේම මම හිතන්නේ ඒ තොරතුරු ලැබෙන මාර්ගයෙන් ලැබෙන තොරතුරක් වෙන්නට අපි දැක්ක පාර්ලිමේන්තුවේදී කියවෙනවා බිරිහානි සිද්ධිය පිටුපසත් ඒ වගේ කිසියම් ආකාරයක කුමන්ත්‍රණයක් තිබ්බයි කියලා. පැහැදිලිව. මිරිහානේ ඇත්තරම ආරම්භක සාමකාමී විරෝධතාවයක් තමයි තිබුණේ. එතන හවස 6:07 වගේ වෙනකොට ඒ ප්‍රදේශයේ ජනතාව එකරාසි වෙලා පහන් පත්තු කරගෙන කාන්තාව දරුවොත් වඩාගෙන ඇවිල්ලා මේ විරෝධය දක්වමින් තිබුණා. ඒ විරෝධය ටික පැයක් දෙකක් යනකොට ටිකක් උත්සන්න වෙලා තිබුණා. ඊට පස්සේ එතන අදහසක් ඇවිල්ලා හිටපු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂගේ ගේවට කරන්න ගියා. මේ ගේවට කරන්න ගිහිල්ලා උද්ඝෝෂණය තමයි කරේ. ඒත් එහෙම යනකොට එකපාරට ආරක්ෂක අමාත්‍යාංශේ හදිසි රැස්වීමක් ඇඳෙව්වා. එතකොට ඒ රැස්වීමට අවන්ගාඩ් එකේ ප්‍රධානියා යනවා. ඒ අවන්ගාඩ් එකේ ප්‍රධානියා මොකක්ද තියෙන නිලයිතිය? එයා මුදල් නිලධාරියෙක් නෙමෙයි. පොලිසිය නිලධාරියෙක් නෙමෙයි. මේ නිකන් ඉන්න පුද්ගලික කම්පැනි එක අයිතිකාරයෙක් නේ. ඉතින් මිනිහා කොහමද එතනට යන්නේ? ඔය එදා රැස්වීමට තුන් සහභාගී වුණා කියලා ඔබට වගකීමෙන් කියන්න පුළුවන්. පැහැදිලිව වගකීමෙන් කියනවා. ඒ සාකච්ඡාවේ පොලිසිය හමුදාව සම්බන්ධ වෙච්ච සාකච්ඡාවේ මෙයා තමයි සාකච්ඡාව හසුරුවන්නේ. ඒතර එයා මොකද්ද එතන කියන්නේ? බය වෙන්න එපා. මං 200ක් බැස්සුවා. පවුල් පිටින් 200ක් බැස්සුවා. නිකන් නෙමෙයි කියන්නේ. පවුල් පිටින් මං 200ක් එතනට බස්සලා තියෙන්නේ. ඒ වගේ අතන කියනවා මේ ආරක්ෂක කට්ටියට. එහෙනම් එතන තත්ත්වය හරි මම බලා ගන්නම් මගේ 200ක් බස්සලා තියෙන්නේ කියලා. එතකොට මේක තමයි මේගොල්ලන්ගේ ක්‍රමවේදය. ඒකට ඒ ආපු උද්ඝෝෂණය වෙනත් ප්‍රචණ්ඩකාරී පැත්තකට හැරෙවි කවුද කියලා දැන් පැහැදිලි. ඒතර මුළු රටම දැක්කනේ. අර බස් එකට එක්කෙනෙක් ගිනි තියෙනවා. මේ කවුද ඒක නිවන්න ගියේ? මේ පොලිසිය හමුදාව දාස් ගණක් එතන හිටියන්නේ. දැන් මේ ජනතාවට ගහන්න ගෙනාපු අර වතුර ටැංකිය තිබුණානේ. ওই වතුර ටැංකිය කල්ලන්න තිබ්බනේ මේ පැත්තට. නිවන්න තිබ්බනේ ඒක. නිවුවෙත් නෑ කවුරුත් ඒක වළක්වන්න ගියෙත් නෑ. මේ පොලිසිය හිටියා මිනිසුන්ට පහර දෙන්න. හමුදාව හිටියා මිනිසුන්ට ගහන්න පහර දෙන්න. හැබැයි අර බස් එක ගෙන දෙපු කෙනාව වීඩියෝ කරද්දී දකිද්දී කවුරුත් ඇල්ලුවේ නෑ. කවුරුත් ඒක වළක්වන්න ගියෙත් නෑ. අඩුම ගානේ ගින්න නිවන්න මැදිහත් තුනේත් නෑ. ඉතින් මේක කුමන්ත්‍රණයක් නෙමෙයි. මේ පැහැදිලි කුමන්ත්‍රණයක්. ඒ නිසා අපි මේ රටේ මේ විරෝධතාව වලට සම්බන්ධ වෙන ජනතාවගෙන් අපි එක ඉල්ලීමක් කරනවා. විරෝධතාව දැක්වීමේ අයිතිය පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව උපරිමයෙන් විරෝධතාවය දක්වන්න. ඒ ගැන අපි කිසි මේකක් නෑ. තව විරෝධය දක්වන්න. අපිත් ඒ විරෝධය දක්වනවා. මුළු රටම විරෝධය දක්වනවා. හැබැයි ඒ විරෝධතා අස්සට මේ වගේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී විදිහට පුද්ගලයන් එවලා එතන කඩාකප්පල්කාරී සිදුවීම් ඇති කරනවා. දැනටමත් ඒක තමයි මේ වෙන්නේ. ඉදිරියටත් ඒවා වෙන්න පුළුවන්. සමහරවිට උද්ඝෝෂකරුවන් අතරම මේ විදිහට පෙනී ඉන්න ගමන් එක්කෙනෙක් දෙන්නෙක් යොදවලා ගලක් ගන්න. එහෙම නැත්නම් එතන මොකක් හරි ඩැමේජ් එකක් කරනවා. ඒතර අර මුළු උද්ඝෝෂකරුවන්ටම තමයි වක්කීම එන්නේ. ඉතින් එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒව වළක්වා ගන්න. කියන්නේ මේ උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී පැත්තට තල්ලු වෙන එක වළක්වා ගන්න අනිවාර්යෙන් අවදියෙන් ඉන්න, විමසිල්ලෙන් ඉන්න. එහෙම නැත්නම් මේක වෙන පැත්තකට තල්ලු වෙන්න පුළුවන්. ආණ්ඩුව ඒක පාවිච්චි කරලා දැන් මේ උත්සාහ කරන්නේ අර 1983 කරපු වැඩේ. 1983 කිසිම සම්බන්ධයක් නැති ජනතා විමුක්ති පෙරමුණ 83 කෝලාහලත් එක්ක තහනම් කරා. ඉතින් අද මුළු රටම දන්නවා. ඒ කාලේ හිටපු මැතිවරණ කොමසාරිස්තුමා පවා පැහැදිලිව වාර්තාවක් ඉදිරිපත් කරා. 83 ජූලි කෝලාහලවල ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයි කියලා කියන කිසිදු සාක්ෂියක් නැහැ කියලා. ඇත්තටම මේ වැඩ කරේ එදා හිටපු සිරිල් මැතිවුල්ලගේ කණ්ඩායම. මේ මර කණ්ඩායම හිටිය ජයර්ජවර්ධන හද
දැන් ඔබතුමන් කියන්නේ දැන් විශේෂයෙන්ම රජයේ පාර්ශවය තුලින් දිගින් දිගටම චෝදනා ඇල්ල වෙනවා. අර ඔබතුමන් කරපු චෝදනාව අනිත් පැත්තට. ඔවුන් කියන්නේ මෙතන මේ සාමාන්‍ය උද්ඝෝෂණය කරන ජනතාව ඇතුළට ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම් වල ඔවුන් තමයි ගල් ගහන්නේ. ඔවුන් තමයි බස් ගිනි තියන්නේ. ඒකට පූර්වාදර්ශ ඔවුන් 88 89 දීලා තියෙනවා කියලා. ඒක තමයි ඒගොල්ලෝ ජනතාවට කියන්න හදන කුමන්ත්‍රණකාරී දේ. දැන් හරි පැහැදිලිනේ. මිරිහාන සිද්ධිය වෙච්ච ගමන් පහුවදා උදේ පාන්දර ප්‍රසන්න රණතුංග ඇවිල්ලා කියනවා මේක JVP ගේ වැඩක් කියලා. ඉතින් අර බස් එක ගිනි තිබ්බ එක වීඩියෝ ගත කරලා මුළු රටම එළිදරව් වුණා. ඒකෙන් පැහැදිලි මේක සිද්ධ වුණේ වෙන විදිහකට කියලා. දැන් පැහැදිලි අවන්ගාඩ් එක 200ක් බැස්සුවා කියලා. හැබැයි ඒගොල්ලෝ මේ වැඩේ සැලසුම් කරලා ඒ කඩාකප්පල්කාරී වැඩේ කරලා පහුවදායි මතය හදනවා. හදලා දැන් මේ කියන්න හදන්නේ JVP එකේ කට්ටිය තමයි දැන් මේ කඩාකප්පල් වරේ කරන්නේ. අපි මොකටද එහෙම කරන්නේ? දැන් මේ රටේ ජනතාව බහුතරයක් මේ රාජපක්ෂ පාලනයට විරුද්ධව කතා කරලා රටේ ත්‍රිවිල් පාක් එකේ හන්දියේ බස් එකේ කෝච්චියේ වැඩපලේ විදේශීගත ශ්‍රී ලාංකිකයෝ හැමෝම කතා කරන්නේ ඊළඟ ආණ්ඩුව ජාතික ජන බලවේගයට දෙන්න. මේ දෙගොල්ලෝ මේපා 74ක් තිස්සේ මේ දෙගොල්ලෝ මේ රට කෑවා. මුන් දෙගොල්ලොම හොරු. ඔබතුමන්ලා තමයි රට බාර ගන්න ඕනේ. ඔබතුමන්ලා තමයි රට බේර ගන්න ඕනේ කියලා මහත් දැවන්ත ජනතා මතයක් අපිට ගොඩනැගිලා තියෙනවා. ඉතින් එහෙම ජනමතයක් ගොඩනැගිලා අපිට මොකටද මේ වගේ වැඩ? අපි දේශපාලන අපිට තේරෙන්නේ නැද්ද? අපි හිතාමතා මේ වගේ අපිට තියෙන වාසි සහගත තත්ත්ව අනිත් පැත්ත හරව ගන්නවා. නෑනේ. ඒ තරම් මූඩ නෑ අපි. අපිට තේරෙනවා මෙච්චර ජනතා මතයක් අපි කෙරේ විශ්වාසයෙන් දැන් පෙළ ගැහිමින් තියෙනවා. ඒක වගේ පුංචි අලුගුත්තර වැඩ වලින් ආවාසි පැත්තට හරව ගන්න අපි සූදානම් නැහැ. ඉතින් ආණ්ඩුව ඕක තමයි කරන්නේ. මේ අපි දිශාවට හැරෙන ජනමතය වළක්වා ගැනීම සඳහා ඒගොල්ලෝ උපක්‍රම පාවිච්චි කළා කණ්ඩායම යොදවලා මේක අපි පිට පටවන්න දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. පාර්ලිමේන්තුව ඉස්සරහ තිබිච්ච උද්ඝෝෂණයටත් කුරුණෑගලින් බස් 6ක සෙනග ගේනවා. ඒතර බස් 6ක සෙනගල එතනට බස්සනවා. ඒතර එතන අර ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා. ඉතින් මේවා අපි තොරතුරු සහිතව අද පාර්ලිමේන්තුවේ කිව්වා. ඉතින් මේ හැම එකක් පිටිපස්සෙන් මෙහෙම දේවල් තියෙනවා. ඒ නිසා ජනතාවට අපි කියන්නේ අවදියෙන් ඉන්න, විමසිල්ලෙන් ඉන්න, උද්ඝෝෂණ කඩාවලදී කඩාකප්පල්කාරී විදිහට නැත්තම් විනාශකාරී විදිහට හැසිරෙන අයව වහාම පාලනය කරන්න මැදිහත් වෙන්න. මොකද එතන තියෙන කුමන්ත්‍රණයක් අපි තා පැහැදිලිව කියනවා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ ඔය පොදු ජනතා උද්ඝෝෂණ හැම එකටම සම්බන්ධ වෙනවා. මොකද අපි නෑ කියන්නේ නෑ. මොකද අපේ කෙනාට අපේ සමාජිකයෙක් ගෙදරත් කිරිපිටි නෑ. එයාටත් ගෑස් නෑ. එයාටත් අයිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා උද්ඝෝෂණ වලට සම්බන්ධ වීම පුද්ගල අයිතියක් රටේ ජනතාවගේ පුරවැසියන්ගේ අයිතියක්. ඒ අයිතිවාසිකමන්ට අපි ගරු කරනවා සහ ඒක උපරිමයෙන් කරන්න කියලාත් අපි කියනවා. හැබැයි මේ જાතිය කඩාකප්පල්කාරී වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා විශේෂයෙන්ම ආණ්ඩුව මැදිහත් වෙලා අන්න එතනින් මේක මුදව ගන්න. මොකද අපිට මෙච්චර දේශපාලන වාසි පිට්ටනියක් හැදලා තියෙද්දි ඕක නැති කරගන්න අපි කොහෙත්ම කැමති නෑ. මොකද අපි මොකටද ඒක කරගන්නේ? මෙච්චර අතට දැන් මේ මොකද අර පිඟානට බෙදලා දෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නේද? ඒකට මේ කිරිහට්ටියට ගොම්බින්දුවක් දාගන්න අපි කැමති නෑ. ඒක ඕන වෙලා තියෙන ආණ්ඩුව. විශේෂයෙන්ම පහුගිය මහමැතිවරණයේ සමය වෙන විටත් අපි දැක්ක රට තුළ ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන ජනතා විමුක්ති පෙරමුණත් විශ්වාස කළා. පෞද්ගලිකව අවංකව කිව්වොත් අපි කවුරුත් විශ්වාස කළා මීට වඩා වැඩියමක් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙයි කියලා. නමුත් ඒ මහමැතිවරණයේදී රසකීන් තරමට ඡන්දදායකයන් ජනතා විමුක්ති පෙරමුණට හිටියේ නැහැ. අපි මේ පිළිබඳව කතා බහ කරමු ඉදිරි අවස්ථාව තුළ. අපි ඊට පෙර කෙටි විරාමයක් ලබා ගමු. ඔයාලිත් කැලඹ දේශපාලන කතාව සුලිය සමග දවසේදී අප කතා කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජය හේරත් මන්ත්‍රීතුමන් සමග අභිජිත හේරත් මන්ත්‍රීතුමන් සමග සමාවෙන්න අපි කතා කරමින් සිටි විශේෂයෙන් ඊයේ සහ ඒ ආශ්‍රිතව සිදුවුණු සිදුවීම් මාලාව පිළිබඳව එතෙන්ට මේ කතා බහ තවත් දීර්ඝ කාලයකට ලව් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එක් ප්‍රශ්නයක් තියෙනවා ඒ පිළිබඳව අවසාන වශයෙන් අහන්න. දැන් ඊ දවසේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ වටේ පිවිසුම් මාර්ග අවහිර කරන් ඉන්න ජනතාව විපක්ෂයේ മന്ത്രിවරයෙක් යන්න යනවා ඔහුට යන්න දෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා කවුද එන්නේ කියලා කිසිම කෙනෙකුට යන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. නමුත් ඔබේ නායකතුමන්ට විතරක් යන්න දෙනවා. එතකොට මතුවෙන සැකය සාධාරණ නැද්ද මේ ක්‍රියාවලිය ඇතුලේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා? නෑ පැහැදිලිවම ජනතාව උද්ඝෝෂණය කරන්නේ මොකටද?
මේ දූෂිත හොර දේශපාලඥයන්ට දඬුවම් දෙන්න. මහජන දේපල කොල්ල කාපු දේශපාලඥයන්ට දඬුවම් දෙන්න. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ හොරා කාපු මහජන දේපල නැවත ජනතාව සතු කරන්න. මොකද ඒ චෝදනාව ජනතාවෙන් තුන අපිට නැහැ. ඒ නිසා අපිට එහෙම විරෝධයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඇතුලේ කවුද කියලා දැනගත්තට පස්සේ ඇතුලේ කවුද කියලා දැනගන්න කලින් වාහනේ ආපු ගමන් අර කෑ ගහනවා අපේ හොරා කාපු සල්ලි දෙන්න තුඹලට යන්න දෙන්න බෑ කියන. සමාන මම මේ අතුරු ප්‍රශ්න අහනවට ඔබේ පිළිතුර අතරමැදි මේ පිළිතුර වඩා සම්පූර්ණ කරගන්න මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් එහෙම විශ්වාසයක් තියෙනවා නම් විශේෂයෙන් ඔබේ മന്ത്രി කණ්ඩායමේ ඉන්න තිදෙනා පිළිබඳවවත් අඩුම ගන්න ජනතාවට. එයි මේ 225 එපා කියන්නේ. ඇත්තටම 225 එපා කියලා කියන්නේ ඔය മന്ത്രിවරු පුද්ගලිකව 225ම හෝරු දූෂිතයෝ කියන අර්ථයෙන් නෙමෙයි. පහුගිය දශක 3-4ක කාලේ පුරාවට අපේ රටේ මේ ගොඩනැගිච්ච දේශපාලන සංස්කෘතියට තියෙන විරෝධය තමයි සංකේතවත් කරන්නේ 225 කියන අංකය. ඒක සංඥා භාවිතයේ තමයි 225 යොදාගෙන තියෙන්නේ. ඇත්තටම මේ ජනතාව තුළ දිගින් දිගටම හැදෙන විරෝධය තමයි මේ മന്ത്രിවරු තමන්ගේ മന്ത്രിකම පාවිච්චි කරලා අසීමිත වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ වගේම മന്ത്രി බලය පාවිච්චි කරලා සමාජ විරෝධී වැඩවලට සම්බන්ධ වෙනවා, බලහත්කාරී වැඩවලට පාවිච්චි කරනවා, බාර් ලයිසන් ගන්නවා, කොන්ත්‍රාත් කරනවා, ගල් කුරි දානවා, වැලි පස් අදිනවා. ඒවා තමයි සාමාන්‍ය മന്ത്രിවරුන්ගේ භූමිකාව කියන එක දැන් වෙලා තියෙන්නේ. ඒකට ඒකත් එක්ක සමාජයේ ලොකු විරෝධයක් මේ മന്ത്രിවරයා කියන පුද්ගලයාට ගොඩනැගිලා තියෙනවා. ඒ ඇත්තටම මේ තියෙන පාදඩ දේශපාලන සංස්කෘතියට තියෙන විරෝධය තමයි සංකේතයක් විදිහට තමයි 225 පාවිච්චි කරන්නේ. ඒක තමයි සමාජයෙන් යන්නේ මේ 225ම එපා කියන්නේ. ඒ කියන ගමන් ඒගොල්ලෝ දන්නවා 225ම කියන පාර්ලිමේන්තුව මුළුමනින්ම නැති කරොත් කොහොමද රට දුවන්නේ? රට දුවන්න නම් ඒ රට පාලනය කරන ප්‍රධාන ආයතනයක් තියෙන්න ඕනේ. ඒක දන්නවා. හැබැයි දැනගෙන උනත් අර පොදුවේ වචනේ පාවිච්චි කරන්නේ Tamange තියෙන මේ දේශපාලන සංස්කෘතියට තියෙන විරෝධය. ඒකේ සංකේතය විදිහට තමයි 225 පාවිච්චි කරන්නේ. ඉතින් අපිට ඒක තේරෙනවා. ඒකට අපි ඒක පෞද්ගලිකව ගන්නෙ නෑ. මොකද අපි දන්නවා මේ අපිට නෙමෙයි කියන්නේ. මොකද අපි එහෙම මහජන දේපල කොල්ල කාලත් නෑ, දේශපාලනයෙන් හම්බ කරලත් නෑ. අපි අර කියන ආයතය වැඩ කරලම නෑ. ඒ කියන්නේ අපි ඇමති දුර දරුපු කාලෙවත් අපි ඒව කරලා නෑ. ඒක ඇල්පෙනිත්තක් හොරා කෑවා කියලා අපිට චෝදනා නෑ. අපි අමාත්‍ය දුර කරන කාලෙත් අපිට ලැබිච්ච වරප්‍රසාද පවා අපි ජනතා සුබසිද්ධියට පාවිච්චි කරේ. ප්‍රසිද්ධ උදාහරණය තමයි සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට ඒ කාලේ 2004 ලක්ෂ 90ක් වෙන් වෙනවා අවුරුද්දක ඇමතිවරයාගේ වියදම් සඳහා. අද මම හිතන්නේ ඊට වඩා වැඩි. ඉතින් අපි මේ ලක්ෂ 90න් තමයි අපේ අමාත්‍යංශ හතරෙම සේවක සේවිකාවන්ට උදේට වැඩට එන්න හවසට ගෙදර යන්න බස් රථ දෙක ගත්තා. ඒකට ලක්ෂ 65ක් 70ක් වුණා ඒ බස් රථ දෙකට. අදත් කුෂිකර්ම අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය, අනිත් අමාත්‍යංශ වල ඒ බස් රථ වලින් තමයි සේවකයෝ වැඩට එන්නේ. ඒත් අපිට වෙන් වෙච්ච සල්ලි අපි එහෙමයි පාවිච්චි කරේ. ඉතින් ඒ නිසා අපිට ඒ චෝදනාව අදාළ නැහැ. අපි ඒක දන්නවා. හැබැයි ජනතාවගේ විරෝධය එන්නේ මේ තියෙන මම දැක්ක එක වචනයක් අතර පාවිච්චි කරනවා මේ සහචර ධනවාදී. ඒ සහචර ධනවාදයට රෙහි විරෝධය තමයි 225 සංකේතවත් කරලා එන්නේ. මන්ත්‍රීවරයා කියන පුද්ගලයා පහුගිය කාලයේ පුරාවටම කරන ලද ජනතා ද්‍රෝහී ක්‍රියාකලාපයන් නිසා හැදිච්ච විරෝධය තමයි ඇත්තටම 225 සංකේතවත් වෙන්නේ. ඒ චෝදනාව දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 225න් අපේ පන්තුරු තුන්දෙනාටම අදාළ නැහැ. ඉතින් අපි ඒක තේරුම් අරන් ඉන්න. අපි ඒක පුද්ගලිකව ගන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපිට කිසි බයක් නැහැ ජනතාව ඉස්සරහට යන්න. ජනතාව ඉස්සරහට ගියාම රයිට් ඔයාලා තමයි මේ හොරකම නතර කරන්න ඉන්න කට්ටිය. දැන් ඊයුණත් කිව්ව එක තමයි. අනුදිසානකමතුමා රයිට් ඔබතුමාලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒක තමයි ඇත්ත. අර ජනතාව අතර බොහෝ විට උද්ඝෝෂයෙන් අතර යන සටන් පාරවලදී කියනවා ගෝඨත් එපා සජිත් එපා අනුරත් එපා කියලා. ඒක පොදු එකක් නන් නෙමෙයි. තැනක දෙක එක්කෙනෙක් දෙන්නෙක් එහෙමත් කියන අය ඉන්නවා. අපිත් අහලා තියෙනවා. ගෝඨ go home සජිත් stay home කියලාත් කියනවා. තව තැනක අර ඔබ කිව්ව විදිහටත් කියනවා. ඉතින් ඒක මේ මහා බහුතරයක් නෙමෙයි. ඉතින් ඔය අතරේ කෙනෙක් දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් ඒක අපි ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි මහා ජනතාවගේ පැත්තෙන් ඔය අදහස එන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් හිතාමතා එහෙම දෙයක් කරන එකකුත් තියෙනවා.
දැන් අපි ඔතනින් එහාට යන්න ඕනේ. කොහොම වෙතත් අපි දැන් ඇවිල්ලා ඉන්නවා ආර්ථික අර්බුදයක් විසින් ඇති කරපු දේශපාලන අර්බුදයක් ඇතුළත. මේක ව්‍යවස්ථා අර්බුදයක් බවටත් පත් වෙමින් තියෙන බව දැන් පේන්න තියෙනවා. මේ අර්බුදය ඔබ පෞද්ගලිකව විග්‍රහ කරන ආකාරය සහ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ විග්‍රහ කරන ආකාරය එකක්ද? පැහැදිලිවම මේ දේශපාලන අර්බුදය නිර්මාණය වුණේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට. ඒක අපි තා පැහැදිලිව දකින ඕනම රටක ඕනම සමාජයක් තුළ පදනම තමයි ආර්ථිකය. අපි සාමාන්‍යයෙන් කියන්නේ ගෙදරක් හදද්දී ගෙදර ෆවුන්ඩේෂන් එක අත්වාරම තමයි ආර්ථිකය. ඒකට ඒක මත තමයි බිත්ති වහලේ උළුහව් ඒ සියල්ල තියෙන්නේ. ඒකට අත්වාරම බිනුනොත් ඒ මත ගොඩනැගෙන බිත්ති පුපුරන වහලේ දෙදරන උළුහව් ඇද වෙනවා. ඒ කියන්නේ රුයිතට යනවා. මොකද මේක දරා ගන්න බැරුව. දැන් මේ අපි දකින්නේ ওই ටික ඒක තමයි. ඒකට මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ ගෑස් පෝලිං, තෙල් පෝලිං, කිරිපිටි පෝලිං, විදුලි කැපිල්ලෙන්ම නෙමෙයි. ඒ තමයි ආර්ථික අර්බුදේ ප්‍රකාශන. දැන් හෙට ගෑස් ටික හම්බ වුණොත්, තෙල් ටික හම්බ වුණොත්, ලයිට් කපන එක නැවතුනොත් ආර්ථික අර්බුදය ඉවරද? නෑ. ආර්ථික අර්බුදය කියන එක මහා විශාල දැවැන්ත එකක්. ඇත්තටම මේකේ අර රෝග ලක්ෂණ තමයි මේවා. රෝග බීජ නිධානය ආර්ථිකයේ තියෙන කඩාවැටීම. ඉතින් හරියට බැලුවොත් පෞගිය ගෙවිච්ච දශක 4ක 5ක කාලේ පුරාවටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දිගින් දිගටම කඩාවැට්ටුවා. වැටුණා නෙමෙයි කඩාවැට්ටුවා. කුෂිකාර්මික නිෂ්පාදනය කඩාවැටලා තියෙනවා. කාර්මික නිෂ්පාදනයත් කඩාවැටලා තියෙනවා. මම උදාහරණයක් දෙවොත් 1977 අපේ රටේ ජාතික ආදායමෙන් 3න් පංගුවක්ම අපි හොයාගත්තේ කුෂිකර්මාන්තයෙන් 31%ක්. නමුත් ගිය අවුරුද්ද වෙනකොට අපි කුෂිකර්මාන්තයෙන් උපයන්නේ මුළු ආදායමෙන් 7%යි. ගෝඨාභය රාජපක්ෂ මේ පොහොර ටිකක් නැති කරාට පස්සේ මේක 2%ට එකට විතර දැන් බහැලත් ඇති. ඒතර අපේ කුෂිකර්මාන්ත කණමැටලා තියෙන්නේ. ඒතර අපි අලගෙඩිය පාකිස්තානෙන්, ලුණු ගෙඩිය ඉන්දියාවෙන්, මිරිස් ටික ඉන්දියාවෙන්, දෙලුම් ගෙඩිය ඉන්දියාවෙන්, ඇපල් ගෙඩිය ඇමරිකාවෙන්, සීනි ටික බ්‍රසීලෙන්, ඕස්ට්‍රේලියාවෙන්, කිරිපිටි ටික ඕස්ට්‍රේලියාවෙන්, නවසීලන්තෙන්, අද වෙනකොට හාල් ටික මියන්මාරෙන්, ඉන්දියාවෙන්, පාකිස්තානෙන් මේ ඔක්කොම පිටරටින් ගිහින්. අපේ ගොවියා වැලිමඩ අල ටික හදාගන්න බැරුව කුණු වෙලා මහ පාරට වැටලා තියෙනවා. අපේ වී ගොවියා පොහොර ටික නැතුව කුඹුර පුරන් වෙලා හූල්ල ඉන්නවා. හැබැයි අපි මියන්මාරෙන් හාල් ගේනවා. ඉන්දියාවෙන් හාල් ගේනවා. ඩොලර් නැහැ කියන. ගිය අවුරුද්ද විතරක් 2021 පිටරටින් එළවලු සහ පළතුරු ආනයනය කරන්න විතරක් අපි ඩොලර් මිලියන 415ක් වියදම් කරලා තියෙනවා. දැන් අපි තෙල් ගේන්න ඉන්දියාවෙන් ගත්ත ණයක් ඩොලර් මිලියන 500ක්. ඒ හා සමාන වෙච්ච මුදලක් අපි පිටරටින් එළවලු පළතුරු ගේන්න වියදම් කරලා තියෙනවා. ඉතින් අපේ රටේ කුෂිකර්මාන්තේ වට්ටලා තියෙනවා. පොහොරත් නැති කරලා තවන් මේක නැත්තරම නැති බංගස්ථාන කරා මේ නන්දසේන මහත්තයා. ඊළඟට අපේ කාර්මික නිෂ්පාදන ගත්තොත් ඔබ කවුරුත් දන්නවා මේ කොරෝනා වසංගතය ආපු මුල් අවදී මේ ෆාමසි වල අපේ හන්දි වල ෆාමසි මාස්ක් නැති වුණා. මාස්ක් එකක් හොයාගන්න නැහැ. ගොඩක් අය මාස්ක් එක විදිහට පාවිච්චි කරේ මේ ගෙදර චීත්ත කෑල්ලක් එහෙම නැත්නම් පොඩි දරුවෙක්ගේ අර ඇඳුමක් කපලා තමයි මල් චීත්ත විදිහට තමයි මාස්ක් එක හදාගන්නේ. පාර්ලිමේන්තුවේ අපි අහුවම පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇයි මාස්ක් නැත්තේ කියලා. එතුමිය දීපු උත්තරේ මොකද්ද? මාස්ක් අපි ගෙන්නන්නේ චීනෙන්. දැන් චීනෙට කොරෝනා එහෙනම් මාස්ක් නැහැ. මොකද ඇත්ත කතාව. මාස්ක් එකත් අපි ගෙනාවේ චීනෙන්. දැන් අන්ත මහනෝ. ඉතින් අපේ ගෙවල් වල පොඩි දරුවෝ සෙල්ලම් කරන බෝනික්කා ටෙලිබයා මොකද බයිසිකලේ රේසින් කාර් එක ඉදිකට්ට පොත පෑන පැන්සල මගන කෑල්ල බ්ලේඩ් තලේ ඔක්කොම චීනෙන්. ඉතින් අද ගත්තොත් ගිය අවුරුද්දේ අපේ ආනයන වියදම ඩොලර් මිලියන 20000. ඒ ඩොලර් මිලියන 20000න් ඩොලර් මිලියන 4700ක ආනයනය කරලා තියෙන චීනෙ. ඒ කියන්නේ අපේ මුළු ආනයන වලින් 4න් පංගුවක්ම අපි චීනෙන් ආනයනය කළා. අර මං කියපු බෝනික්කෝ ටෙලිබයා අර කියපු දේවල් ටික ඔක්කොම. අපි චීනට යවලා තියෙන්නේ කීයද? අපේ අපනයන චීනෙට ඩොලර් මිලියන 274යි. එහෙනම් අපි
සියල්ල චීනෙන් ගෙනල්ලා චීනට අපේ සල්ලි ටික ඩොලර් ටික යවලා තියෙනවා. අපේ නිෂ්පාදන අපි වට්ටලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ලංකාවේ දේශීය නිෂ්පාදන සහ අපේ කෘෂිකාර්මික නිෂ්පාදන පැත්තේ වැඩි නැඹුරුවක් තිබ්බනේ 70 දශකයේ ආරම්භයත් එක්ක විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මහත්මියත් එක්ක. එතුමිය පටන් ගත්ත ගමන පටන් ගන්න තැනම ඔබේ ආදීන් ජනතා විමුක්ති පෙරමුණේ මුල 1971 ආරම්භ කරන කැරැල්ල ඒ ගමන කිසියම් ආකාරයකට අඩා කළ කරේ නැද්ද? 70 සිරිමාව බණ්ඩාරනායක අගමැතිවරිය පටන් ගත්ත දේශීය නිෂ්පාදන වැඩපිළිවෙල හොඳයි. හැබැයි එතන කරපු වැරද්ද තමයි දේශපාලන නායකත්වයේ සහ ඒ දේශපාලන නායකත්වයේ හිටිය ප්‍රමුඛ පැලන්තියක් හිටියා. ඒ පැලන්තිය අසීමිත වරප්‍රසාද භුක්ති විඳා. ෆිලික්ස් රැස් බණ්ඩාරනායක මහත්තයාගේ කුකුලන්ට කන්න දුන්නේ 2 ස්ප්‍රේ පිටි. ඒතකොට 77 ආණ්ඩුව වෙනස් වෙනකොට මිනිස්සු ගිහිල්ලා ඒ කුකුල් ෆාම් කඩලා දොරවල් කඩලා එළියට දාලා ඒ තිබිච්ච පිටි එළියට දැම්මේ. ඒ කියන්නේ මිනිස්සුන්ට කන්න නැහැ. මිනිස්සුන්ට හාල් පොළු, මිරිස් පොළු, පාම් පොළු පොලින් තිබුණේ. හැබැයි අර කට්ටිය අර වගේ දේවල් භුක්ති විඳා. එතකොට ආවේ දැඩි විරෝධයක්. ඒ නිසා අර සංකල්පය හොඳ වුණාට ක්‍රියාත්මක වෙනකොට කරේ ඒක අනිත් පැත්ත. ඒක තමයි ඒක අසාර්ථක වෙන්න හේතුව. එහෙම නැත්නම් නිෂ්පාදනයේ මත අපි ඒ කාලේ අපිට මතකයි යාපනයේ අල මිරිස් ලුණු ගොවියෝ විශාල ආදායමක් කෙපෙව්වා. ඒ නිසා තමයි කොබ්බෑකඩුව මහත්තයාට 82 ජනාධිපතිවරණේ උතුරු පළාතෙන් ඡන්ද වැඩිපුර ලැබුණේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ භාවිතාවෙන් ආදර්ශයෙන් එක පෙන්වුවේ නැහැ. දේශපාලන විශ්වාස කරන ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා 71 කැරල්ල මේකට කිසියම් බලපෑමක් කළේ නැහැ. නෑ 71 කැරල්ල කියන එක ඇත්තොත් ඒක ගොඩක් කතා කරන්න තියෙනවා. ඇත්තටම ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තේ 71 නෙමෙයිනේ. 1965 65 වෙසක් පුර 15ක දවසේ පොය දවසේ තමයි ඒක පටන් ගත්තේ. අපි ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරමින් හිටියේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරගමින් ඉන්නකොට තමයි එදා ඔය සමගි පෙරමුණ ආණ්ඩුවත් එක්ක හිටිය කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය. ඒගොල්ලන්ට පැරණි වමේ අයට මේ අපිව තර්ජනයක් විදිහට දැනුණා. එතකොට තමයි ඒගොල්ලෝ සිරිමාව බණ්ඩාරනායකලට කිව්වේ මේක නම් හරියන්නේ නැහැ. මේක ඇවිල්ලා මේ ඇමරිකාවේ CIA උගලක් මර්ධනය කරන්න ඕනි කියලා. මොකද අපේ දේශපාලන ගමන්ම ගොන්ට තර්ජනයක් කියලා දැනුණා. ඒ අර්ථයෙන් ඒගොල්ලෝ පාවිච්චි කරා අපිව මර්ධනය කරා. ඒ මර්ධනය උත්සන්න වෙලා ඒකට මුණ දෙන්න තමයි 71 අරගලය. එහෙම නැතුව මේ 71 අරගලය කියන එක නිකන් උපපාදික ඇති වුණා නෙමෙයි. ඒගොල්ලොන්ගේ මර්ධනයට මුණ දීම සඳහා වෙච්ච නැගිටීමක් තමයි ඇත්තටම 71 අරගලය කියන්නේ. ඒ සිරිමාව බණ්ඩාරනායකගේ පාලන ක්‍රමයේ වැරදිච්ච හේතුව තමයි ඒක සංකල්පය හොඳ වුණාට භාවිතාවේදී මිනිසුන්ට අසීමිත පීඩාවක් දුන්නා. හැබැයි නායකත්වය සහ ඒ නායකත්වයත් එක්ක හිටපු සහචර කණ්ඩායම් අසීමිත විදියට වරප්‍රසාද භුක්ති විඳින්න. එතකොට ජනතාවට එන්නේ පීඩාව. මේ සහ කේන්තියක්. ඒකට ඇත්තට මේ කරන්න ඕනේ දේශපාලන නායකත්වයක් කැපකිරීම කරන්න ඕනේ. ෆිලික්ස් රැස් බණ්ඩාරනායක මහත්තයාගේ කුකු කොටුවට ලක්ෂ්පේ පිටි පැකට් ගණන් දාලා මිනිසුන්ට කණ්ඩ මේ කැලවත් බොන්න තත්ත්වයක් තුනොත් එහෙම මිනිසුන්ට කේන්තියක් එනවා. ඉතින් එහෙම නෙමෙයි ඇත්තටම කළ යුතු තිබුණේ. ඒ සංකල්ප ක්‍රියාත්මක කරද්දී ඒ කැපකිරීම කළ යුතු තිබුණා. ඔබ ඒ ප්‍රශ්නේ මගෙන් අතුරු විදිහට ඇහුවේ. මම කියන්නේ අපේ රටේ මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි මම කියමින් හිටියේ අපේ නිෂ්පාදන ආර්ථිකය කඩාවැට්ටපු එක. කාර්මික නිෂ්පාදන ගත්තොත් දැන් මේ තෙල් ගේන්න සල්ලි නැතුව ඉන්නවනේ. ඒ කාලේ 1982ට කලින් අපේ සපුගස්කන්ධේ තෙල් පිරිපහදුව කියන්නේ අසීමිත විදිහට ලාභ උපයපු තැනක්. පෙට්‍රෝලියම් සංස්ථාවම ලාභයි. නැව් 3ක් තිබ්බ අපිට. නැව් 3ක් තිබිච්ච ලාභ ලැබපු තැනක්. අද ඩොලර් මිලියන 3200 ගණක් බයයි. පාඩුයි. හැබැයි දා ලාභයි. ඒ කොහොමද ලාභ ලැබෙන්නේ? සපුගස්කන්ධ තෙල් පිරිපහදුවෙන් අපි පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ගුවන් යානා තෙල් ඒ හතරම නිෂ්පාදනය කරලා අර ඉතුරු වෙච්ච එකෙන් අපි ලංකාවේ ගෑස් හැදුවා. දෙමටකොඩ ගෑස් කම්පැනි තියෙනවා. මගේ ළඟ දැනුත් තියෙනවා ඒ දෙමටකොඩ ගෑස් කම්පැනියෙන් ගෑස් මිලදී ගත්ත බිල්පත. ඊළඟට බටලන්ද මාකොළ බියගම මාකොළ බටලන්ද වදකාගාරය කියලා කියන්නේ. අනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අර වදකාගාරය. එතන තමයි තිබුණේ යූරියා ෆැක්ටරි. යූරියා පොහොර නිෂ්පාදන තැන තිබුණ බටලන්ද.
ඒක සම්පූර්ණයෙන්ම නැති කරා. ඒ යූරියා අපි හදපු යූරියා මෙට්‍රික් ටන් 50000ක් පාකිස්තානට අපි යවුවා. ඒ කාලේ. එහෙනම් අපි පොහොර අපනයනය කරා. අද ඒ මොකක්වත් නැහැ. ඒකට අල්ලපු වැටේ තමයි තිබුණේ නයිලොන් ෆැක්ටරි. ඒකත් සපුගස්කන්ධේ පිරිපහදුවෙන් අපි ගත්ත අතුරු නිෂ්පාදනය. නයිලොන් හදලා නයිලොන් අපි බංග්ලාදේශයට යවුවා. විශාල ආදායමක් යවුවා. අනිල් වික්‍රමසිංහ මහත්තයලා ඒ නයිලොන් කම්පැනි කොරියන් කාරයන්ට වික්කා. අන්තිමට කොරියන් කාරය ඇවිල්ලා මැෂින් ටිකක් ගලවගෙන ගියා. අද අපි බංග්ලාදේශයට නයිලොන් ගෙනියනවා නෙමෙයි. බංග්ලාදේශෙන් නයිලොන් ගන්නවා. නයිලොන් විතරක් නෙමෙයි ණයත් ගන්න. එදා අපි සපුගස්කන්ධ තෙල් පිරිපහදුවෙන් ගෑස් හැදුවා, නයිලොන් හැදුවා, යූරියා පොහොර හැදුවා, තාර හැදුවා, ඉටිපන්දම් හැදුවා. ඒ ලැබපු නිෂ්පාදනයෙන් ලැබපු ආදායමෙන් පිටරටින් ගේන තෙල් වලින් 40%ක් අපි උපයගත්තේ අන්නේ අතුරු නිෂ්පාදන වලින්. අද මේ එකක්වත් නැහැ. ඉතින් මේකට වග කියන්න ඕනේ එදා හිටපු පාලකයෝ. ඇත්තටම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂත් මේකට වග කියන්න ඕනේ මෑතකාලේ. හැබැයි එතුමා විතරක් නෙමෙයි. කන්තලේ තිබිච්ච සීනි කර්මාන්ත ශාලාව. ඉතින් ඒක වැහුවේ ගෝඨාභය නෙමෙයිනේ. ඒක වැහුවේ ඊට කලින් හිටපු පාලකයෝ. අද ඒක මලකඩ කන යකඩ ගොඩක් වෙලා තියෙනවා. එදා අපි සීනි නිෂ්පාදනය කරා. අද අපි සීනි පිටරටින් ගේන්නේ 83% ලංකාවේ පරිභෝජනය. හැබැයි අපේ තිබිච්ච ටයර් සංස්ථාව, සීනි කර්මාන්තශාලාව, වාහනේ මොනවාද ලංකා ලෝහ සංස්ථාව, පිළියන්දල, බලංගොඩ, කිරිමැටි තැන්න. ඒ කියන්නේ ආසියාවේ තිබිච්ච හොඳම මැටි තිබිච්ච තැන කිරිමැටි තැන්න කියලා කියන්නේ. ඒ හදපු පෝසිලේ ඒ කම්පැනි ඔක්කොම වැහුවා. අපි නිෂ්පාදනයේ වට්ටගත්තා. නිෂ්පාදනයේ වටුනම රටේ ආදායම නැති වෙනවා. ඉතින් මේක තමයි ඇත්ත ප්‍රධාන හේතුව. මට ගොඩක් කියන්න ගිය උදාහරණ තියෙනවා. නමුත් සරලව ගත්තොත් මේ ආර්ථික අර්බුදයේ මූලයේ තියෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බිඳ වැටීම. ඕනම රටක ඕනම ගෙදරක වුණත් අපි ගෙදර කුඹුරු වැඩ කරොත් තමයි වීටි ගෙදරට එන්නේ. කුඹුරු වැඩ කරේ නැත්තම් වීටි ගෙන්නේ ආදායම නැහැ. අන්න ඒ වගේ තමයි රටේ නිෂ්පාදනය වැටුවා. ඒක තමයි ආර්ථිකය කඩා වැටෙන ප්‍රධාන හේතුව. ඒක ප්‍රධාන හේතුව. දෙක හොරකම දූෂණය වංචාව නාස්ති. දැන් ඒක ගත්තොත් කප්පරක් කියන්න පුළුවන්. දැන් අද මහබැංකු කොල්ලය, සුදුලුණු වංචාව, මොනවාද පොල් තෙල් වංචාව, සීනි වංචාව, ඩොලර් මිලියන ගණන්, කෝටි ගණන් නැති වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි ව්‍යාපෘති කරනවා තමයි ණය අරගෙන. හැබැයි 2017 හිටපු ඉගෙනගාතිපතිවරයා ඉතා පැහැදිලිවම කිව්වා ඒ වෙනකොට අපේ ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි. හැබැයි වත්කම් විදියට පෙන්වන්න තිබුණේ ට්‍රිලියන 2යි. ට්‍රිලියන 9කට වෙච්ච දෙයක් නෑ. අපි ණය ගන්නවා. හැබැයි ණය ගන්නකොට අපේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්න එපා. හැබැයි 48 ඉඳලා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. නේ ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා නම් ගත්ත ණය ටිකට වෙච්ච දෙයක් නෑ. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි ගත්ත ණය වලින් ව්‍යාපෘති වලින් කරපු දේ තමයි හොරාකාපු එකයි, නාස්ති කරපු එකයි, වංචා කරපු එකයි. ඉතින් ඒක තමයි දෙවෙනි හේතුව අපේ රට බංකොලොත් වෙන්නේ. ඉතින් මේ ප්‍රධාන හේතු දෙකත් එක්ක මේ ඇති වෙච්ච නරුම දේශපාලන සංස්කෘතියත් එක්ක තමයි රට බංකොලොත් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අද මේ රට මුහුණ දීලා තියෙන ගෑස් පෝලිං, තෙල් පෝලිං, කිරිපිටි පෝලිං, ඩොලර් නැති අර්බුදය නිර්මාණය වුණේ අපේ රට පාලනය කරපු පාලකයන් විසින් දිගින් දිගටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බිඳවට්ටමින් මහජන දේපල කොල්ල කාලා නාස්ති කරලා හොරා කාලා අපේ ආර්ථිකයේ වට්ටපු එකේ ප්‍රතිඵලය තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. දැන් ඓතිහාසිකව මෙහෙම නිර්මාණය වෙන අර්බුදයක් ඇතුලේ ඒකට පිළිවෙල හැටියට එහෙමනම් වර්තමාන ජනාධිපතිවරයාට යන්න කියන එක සාධාරණ නෑ. වර්තමාන ජනාධිපතිවරයා තමයි නූතන කාලය තුල මේ අර්බුදය දෙගුණ තෙගුණ කරේ. ඒක කොහොමද කියන්නේ? දැන් අපේ මුළු ණය ප්‍රමාණය, ඒ කියන්නේ 1950 ඉඳලා මේ දක්වා වෙච්ච මුළු ණය ප්‍රමාණය මේ අවුරුදු දෙසැම්බර් 31 වෙනකොට රුපියල් කෝටි ලක්ෂ 21යි. ට්‍රිලියන 21යි. කෝටි ඒව ලක්ෂ 21ක්. ඒ ණය වලින් වැඩිම ණය ගත්තේ කවුද? මේ ගෝඨාභය රාජපක්ෂ. 2020 ට්‍රිලියන 2ක් ගත්තා. 21 ට්‍රිලියන 3ක් ගත්තා. 2022 තවත් ට්‍රිලියන 3ක් ගන්න තියෙනවා. දැන් භාගයක් විතර අරන් තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 8ක්ම ගන්න මේ අවුරුදු තුනට. මුළු ණය ට්‍රිලියන 21යි. 21න් 8ක්ම ගන්න මේ ජනාධිපතිවරයා. ඒ කියන්නේ 3න් පංගුවක් රටේ ජනතාව ණය කරවන්නේ මේ ජනාධිපතිවරයා. මෙච්චර ණය අරගෙනත් ගෑස් පෝලිං, තෙල් පෝලිං, කිරිපිටි පෝලිං බඩු මිල වැඩි.
ණය ගත්තා නම් එහෙම වෙන්න ගත්ත ණය හරියට යදුනා නම් එහෙම වෙන්න බෑනේ. ඉතින් ඒකට වගේ කියන්න ඕනේ මේ ජනාධිපතිවරයා තමයි. ඒතකොට මේ කෙටි කාලය තුල තමයි ආර්ථිකයේ වේගයෙන් කඩාවැටුනේ. ඒකට තව ප්‍රධාන හේතුවක් තමයි අර පොහොර නැති කරන්න ගත්ත ඔලොමොට්ටල තකතිරු තීන්දුව. පොහොර නැති වෙච්ච ගමන් සමස්ත ගොවි ජනතාව පාරට වැටුණා. එළවලු ගොවියා, තේ වගා කරුවා, කුරුදු වගා කරුවා, සුළු අපනයන බොග වගා කරුවා ඔක්කොම කඩ වැටුණා. දුර පොහොර ටික නැති වුනහම එළවලු ටිකත් ගණන් යනවා, එළවලු නිෂ්පාදකයත් කඩන් වැටෙනවා, පලා හදන ගොටුකොළ කීර හදන මේ ගොවියත් වැටුණා. ඒ නිෂ්පාදනයේ සම්පූර්ණ තදබල පහරක් වැදුනා. ඉතින් ඊට පස්සේ ඒක වෙච්ච දේ තමයි අපි අර චීනයේ තියෙන මොනවාද කුණු පොහොර වලට ගෙවන්න උනා. ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් කියලා ගෙනල්ලා ඒකට කෝටි 1200ක් වියදම් කරා. ඒකෙනුත් භාගයක් හොරා කෑවා. ඉතින් මේ ඔක්කොම තුනේ කියන්නේ. අන්තිමට ඒ ණය ගෙවා ගන්න බැරුව මහජන බැංකුව බැක්ලිස්ට් වුණා. අන්තිමට ඒ අයතුලේ මහා වංචා සිද්ධ වුණා. ඉතින් ඒ ඇස්සේ සීරිබ්බදු වංචාවෙන් කෝටි ගාණක් පාඩු කරා. අර ව්‍යාපාරිකයන්ට දුන්නා හාජියාර්ට. ඉතින් ඒ ආර්ථිකයේ වේගෙන් කඩා වැටෙන්න පටන් ගත්තා මේ ජනාධිපතිවරයා කාලය තුල. ඒ නිසා මේ අතිසා විශාල වෙච්ච ආර්ථික අර්බුදේ වේගවත් කළා කඩා වැටීම වැඩි කරේ මේ වත්මන් ජනාධිපතිවරයා. ඉතින් ඒ නිසා තමයි වත්මන් ජනාධිපතිවරයා අද මේ මතුවලා තියෙන බරපතල ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගකීම් වෙලා තියෙන්නේ. මේ අර්බුදය දැන් මතුවලා ඉවරයි. අපි හැමෝම ඉන්නේ මේ අර්බුදය තුල. අවසාන වශයෙන් රට අර්බුදයක තියෙන්නේ. මෙතන ගොඩ එන්න ජනතා විමුක්ති පෙරමුණ යෝජනා මොනවද? ඉතා පැහැදිලිව මේ අර්බුදය 24 පැයෙන් ගොඩ ගන්න පුළුවන් එකක් නෙමෙයි. සරලව ගත්තොත් දැන් ලෙඩා අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. මරණාසන්න මොහොතේ ICU එකේ තමයි ලෙඩා දාලා තියෙන්නේ. ලෙඩේ පටන් ගන්නකොටම ප්‍රතිකාර කරා නම් ලෙඩා අසාධ්‍ය තත්ත්වයටපත් වෙන්නේ නැහැ. පුංචි බෙහෙතකින් මේක සනීප කරගන්න තිබුණා. දැන් මාරාන්තික තත්ත්වයේ ICU එකේ ඉන්නේ. දැන් ඉන්ජෙක්ෂන් ගැහුවට සේලයින් දුන්නට ලෙඩාව බේර ගන්න බෑ. මරණ දවස පොඩ්ඩක් පස්සට දාගන්න පුළුවන්. අර්බුදය තල්ලු කරගන්න පුළුවන්. දැන් මේ කරන්නේ ඒකනේ. ලෙඩා මුළුමනින්ම බේර ගන්න නම් ශල්‍ය කර්මයක්ම කරන්න ඕනේ. ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඒ ඔපරේෂන් එක කරන්න ඒ අවශ්‍ය කරන බෙහෙත් ටික තියෙනවා. උපකරණ ටික තියෙනවා. ඒ සම්පත්වල කිසි අඩුවක් නැහැ. රත්තරන් මහ පොළොවක් තියෙනවා. 365 දවසෙම හොඳට ඉර පායලා තියෙනවා, වැඩ කරන්න පුළුවන්. රට වගේ 8 ගුණයක් විශාල සප්තමහා සාගරයක් තියෙනවා. ඒ සාගර පතුලේ ඛනිජ සම්පත් තියෙනවා, මත්ස්‍ය සම්පත තියෙනවා, ෆොස්ෆේට් නිදිය තියෙනවා, පුල්මුඩේ ඛනිජ නිදිය තියෙනවා. ඒ වගේම අතිවිශාල ධනස්කන්ධයක් උපයන්න පුළුවන් හොඳ මානව සම්පතක් අපිට ඉන්නවා. ඒ කියන්නේ ලෙඩා සුවපත් කරන්න අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ලෝකේ හඳට මිනිසා පාතබලා හඳෙන් පස්පිදල්ලක් ගෙනාවම ඒ පස්පිදල්ල පරීක්ෂා කරේ අපේ රටේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම් මහත්තයා. දැන් මේ ඉන්දියාවෙන් ගෙන නැනෝ නයිට්‍රජන් මේක අපි ඉන්දියාවෙන් කෝටි ගණනක් දීලා ගෙනාවට මේක හොයාගත්තේ ලංකාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නාලිකා කෝට්ටේගොඩ ඇතුළු කණ්ඩායම 2010. ඒ හොයාගෙන දුන්න මේ ආණ්ඩු දෙකටම හදපම් පොහොර කියලා එකෙක් හැදුවේ නැහැ. අන්තිමට ඉන්දියාවට වික්කා. ඉන්දියාවේ සමුපකාර සමිතියක් තමයි මේක හැදුවේ. ඉන්දියාවේ ආණ්ඩුවක් නෙමෙයි. ඉතින් ඉන්දියාවේ සම්පකාර සමිතියක් කරපු දේ ලංකාවේ ආණ්ඩුවට කරගන්න බැරි වුණා. අපේ රටේ එහෙම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේ ලෙඩාව මේ මරණයෙන් බේර ගන්න පුළුවන් අවශ්‍ය සම්පත් අපිට තියෙනවා. උපකරණ තියෙනවා, බෙහෙත් ටික තියෙනවා, දොස්තර මහත්තයෙක් තියෙනවා. නර්ස් නෝනක් තියෙනවා. උපස්ථායකයෙක් තියෙනවා. දැන් තියෙන ඔපරේෂන් එක පටන් ගන්න. ඒ ඔපරේෂන් එක පටන් ගන්න ඇත්තටම ගත්තොත් ඔපරේෂන් එකක් කියන එක සරල නෑනේ. ඒක ටිකක් අමාරුයි. ඒ නිසා අපි දකින්නේ මේ ආර්ථිකය ගොඩ ගන්න කෙටි කාලයක් ඕන වෙනවා. අවුරුද්දක් දෙකක්. හැබැයි ඒක පටන් ගන්න ඕනේ කොතනින්ද? පළවෙනි අපිට පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යන්න. කවුද ඒ දොස්තර මහත්තයා? දොස්තර මහත්තයා ජාතික ජනබලවේගය. දැන් පැහැදිලි අපි වගකීමෙන් කියනවා ජනතාවත් ඒක තේරුම් ගන්න තියෙනවා. ඒ හැකියාව දැනුම ඒ භාවිතාවෙන් ඒක ඔප්පු කරලා තියෙන එකම දේශපාලන නායකත්වය අපේ දේශපාලන නායකත්වය තමයි. ඉතින් 74 අවුරුද්දක් තිස්සේ අනිත් දේශපාලන නායකත්වයන් ඔක්කොම පරීක්ෂා කරලා බැලුවානේ. UNP එක පොදු පෙරමුණ ශ්‍රී ලංකා ජාස් පක්ෂ ඔක්කොම පරීක්ෂා කරලා බැලුවා. ඒ දොස්තරලා එකිනෙකට බැරුණා මේක සුවපත් කරා. ඒගොල්ලෝ තමයි ලෙඩේ වැඩි කරේ. දැන් 74 අවුරුද්දක කාලය තුල සියලු පාලකයන් මේකට වක් කියන්න ඕනි කියනකොට සමාන දැන් මම අතුරු ප්‍රශ්න නගන්න මේ පැහැදිලි කරගෙන යන්න. දැන් තිස්ස මහරහතන් ප්‍රාදේශීය සභාව ලැබුණා වතාවක්.
ඒ ලෙඩාව කොට දාගන්න බැරි වුණේ. ඒ ලෙඩා කොට දාන්න උනේ මහලෙඩෙක් හිටියන්නේ. ජනාධිපති. මහලෙඩා මොකද කරේ? එකක් තමයි එතන හේතු කීපයක් තියෙනවා. තිස්සමහාරාම ප්‍රාදේශ සභාව කියන්නේ පුංචි ඒකකයක්, සම්පත් අඩු තැනක්. අතරම බදු ආදායම ඉතාම අඩු තැනක්. හැබැයි ඒක අපි උපරිම මහන්සියලා තිස්සමහාරාමයේ ආදර්ශමත්ම ප්‍රාදේශ සභාව ලංකාවේ හොඳම ප්‍රාදේශ සභාව බවට පිට අවස්ථා කීපයකදී සම්මාන ලබ තැනට ගෙනා. ජනාධිපතිවරයා මොකද කරේ? තමන්ගේ ගමනේ ජනාධිපති වුණාට පස්සේ සම්පූර්ණ බලය යොදලා ආණ්ඩුවේ මුදල් සියල්ල තිස්සමහාරාමයට යෙදුවා. අර අපේ තිස්සමහාරාමේ පුංචි පාලනය යටපත් කරගෙන ජනාධිපති බලය පාවිච්චි කරලා එතෙන්ට මැදිහත් වීමක් කරා. එතකොට ඒකෙන් යම් බලපෑමක් වුණා. දෙක, පොදුවේ මුළු රටේම 2009 යුද්ධයේ අවසන් වීමත් එක්ක දේශපාලනය සම්පූර්ණ වෙනස් වුණා. එතකොට ඒකේ වාසිය රාජපක්ෂ පාලනය ගත්තනි. ඒ ගැනීමත් එක්ක තිස්සමහාරාම ජනතාවත් එතෙන්ට යම් තල්ලුවීමක් වුණා. ඒක තමයි ඇත්තටම ප්‍රධානතම හේතු. ඒ හේතුවත් එක්ක තමයි තිස්සමහාරාම ප්‍රාදේශ සභාව අපිට අහිමි වුණේ. එහෙම නැත්නම් තිස්සමහාරාම ජනතාව අදත් පිළිගන්නවා, අදත් විශ්වාස කරනවා ඒ අපේ ප්‍රාදේශ සභා පාලනය තුල තිබිච්ච හොඳ දේවල් කොච්චර ආදර්ශමත් දේවල් තිබ්බද කියන එක. නමුත් රටේ ඇති වෙච්ච දේශපාලන වෙනසයි විධායක බලයේ මැදිහත් වෙලා කරපු බලපෑමත් එක්ක යම් වෙනසකටපත් වුණා. ඒක තමයි ඇත්තටම එතන උනේ. ඉතින් මම කියාගෙන ආවේ දැන් ඒව ජනතාව තේරුම් අරන් තියෙනවා. අපි එහෙ පටන් ගත්ත ලංකාවේ පළවෙනි කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන. දැන් මේ කාබනික පොහොර ගැන කතා කරනවානේ. කාබනික පොහොර නිෂ්පාදනය කිරීම අපි තිස්සමහාරාම පටන් ගත්තේ 2001. උද්දකන්දර අපේ පොහොර නිෂ්පාදනය කරන තැන, ප්‍රතිචක්‍රීය කරන තැන මුළු තිස්සමහාරාමෙම කුණු වෙන්වෙන්ව ගෙනහිල්ලා අපි එතන දාලා අලියනවට වැටවල් ගහලා ඒ වෙන් කරපු කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කරලා පොහොර හදලා, කාබනික පොහොර හදලා පොඩි පැකට් වලට දාලා අපෝ ගොවියන්ටම අපි සහන මිලට ලබා දුන්නා. ඒක පටන් ගත්තේ 2001. ගෝඨාභය මහත්තයා මේ කාබනික පොහොර එකපාරට හීනෙන් බයවලා ගෙන්න හදන්නේ. අපි ඒව කරන්න පටන් ගත්තේ ඒ කාලේ. ඉතින් ඒව ඔක්කොම දැන් නතර කරලා තියෙනවා. ඉතින් ඒ අපි පටන් ගත්ත හොඳ දේවල්. කොහොමුණත් ඒකෙන් අපි පෙන්නුවා රට හදන්නේ කොහොමද කියලා. ඒ ප්‍රාදේශ සභාවකින් අපි කොහොමද ආදර්ශයෙන් කරන්නේ කියලා. අපි අමාත්‍යාංශ 4ක් පාලනය කරා. කෙටි කාලයක් තුල කුෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසුසම්පත් අමාත්‍යාංශය, කුඩා කර්මාන්ත අමාත්‍යාංශය, නිෂ්පාදනය මත පදනම් අමාත්‍යාංශ 3ක්. ඒ වගේම රටේ ජනතාවගේ ඔළුව චින්තනය වෙනස් කිරීම අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය. ඉතින් අමාත්‍යාංශ 4 තුල අපි මේ කෙටි කාලය තුල කොහොමද වැඩ කරේ කියලා පෙන්වුවා. කිරිගොවි ගම්මාන දහස. ඒ ව්‍යාපෘති අපි පටන් අරන් ගම්මාන 1000ක් හදම ඉලක්කසගතව ගියා. ඉතින් ඒවා හරියට කෙරුණා නම් ඉස්සරහට ගියා නම් අද මේ කිරිපිටි පෝලිං නැහැ. නැව් වෙනකන් ඕස්ට්‍රේලියාවෙන් බලන් ඉන්නේ නැහැ. අපි මෙහි කිරිපිටි හදනවා. මෙච්චර ණයගත්ත කෝටි ප්‍රකෝටි ගණන් මේ කිසි ආණ්ඩුවක් එක කිරිපිටි ෆැක්ටරියක් දැම්මද? එක හාල් මෝලක් දැම්මද? නැහැ. ඉතින් අපි නිෂ්පාදනයේ මත රටේ ආර්ථිකය යන වැඩ පිළිවෙල පටන් ගත්තේ. වැව් දසදහස කියන්නේත් එහෙම. ඉතින් ඒ ආදර්ශය අපි රටේ ජනතාවට දීලා තියෙනවා. ඉතින් අපි දකින්නේ මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි රටක් නෙමෙයි. සම්පත් තියෙන ඕන තරම්. අපිට මොනවාද අඩු? තෙල් සහ ගෑස් විතරයි. ඉතින් ඒකත් දැන් තියෙනවා. මන්නාරම් ද්‍රෝණී, කාවේරි ද්‍රෝණී තෙලුත් තියෙනවා, ගෑසුත් තියෙනවා, හොයාගෙන තියෙනවා. හාරගන්න විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම අපිට තියෙනවා. ඉතින් ඔයකත් අපි හාරගත්තාම අපිට සම්පත් වල කිසි අඩුවක් නැහැ. මිනිස්සු ඉන්නව රට හදන්න පුළුවන්. නැත්තේ දේශපාලන නායකත්වයක් නැහැ. බලයේ දේශපාලන නායකත්වයක් නැහැ. දැන් ජනතාව මේක හරියට තේරුම් ගත්තොත් 74ක් අවුරුද්දක් තිස්සේ අපේ රට මේ තත්ත්වයටපත් උනේ. අපි දුප්පත් උනේ. අපි ඇත්තම ගත්ත දුප්පත් උනේ ජනතාවගේ වැරද්දෙන්වත් රටේ වැරද්දෙන්වත් නෙමෙයි. මේ පාලකයන්ගේ වැරද්දෙන් තමයි අපි මෙතෙන්ටපත් උනේ. ඒ නිසා අපි වෙනස් කරන්න ඕනේ. මෙන්න මේ පාලන ක්‍රමයයි වෙනස් කරන්න ඕනේ. ඉතින් පාලන ක්‍රමය වෙනස් කරන්න දැන් රටේ ජනතාව සූදානම්. අපි සූදානම් ඒ අභියෝගේ බාර ගන්න. ඉතින් අපි කියන්නේ 24 පැයෙන් මේක උත්තර හොයනවා නෙමෙයි. කෙටි කාලයක් යනවා. කැපකිරීමක් කරමු. දේශපාලන නායකත්වය අපිත් කැපකිරීම කරනවා. වරදාන වරප්‍රසාද മന്ത്രിවරුන්ට, ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට දෙන මේ අසීමිත වරප්‍රසාද පෙන්ෂන් කප්පාදු කරනවා. ඒ වගේම මේ මහජන දේපල කොල්ල කාපු හොරු අනිවාර්යයෙන්ම නීතිය ඉස්සරහට ගෙනලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ හොරා කාපු මහජන දේපල නැවත අනිවාර්යයෙන් පවර ගන්නවා. මහජනතාව සතු කරනවා. අපි එතනින් පටන් ගන්නවා වංචාව, දූෂණේ, හොරකම නතර කරන්න. අදූෂිත පාලනයක් පිහිටවන්න. හොරුන්ට දඬුවම් දෙනවා විතරක් නෙමෙයි. අදූෂිත පාලනයක් පිහිටවන්න. එතනින් එහාට හොරකම් බෑ. පගා බෑ. කොමිස් බෑ. එතකොට මුළු රාජ්‍ය ආන්ත්‍රණයම රටම
හොරකමින් දූෂණයෙන් තොර රටක් බවට පත් වෙනවා. ඒකම මේ ආර්ථිකය පිම්මකින් වෙනස් කරන්න වෙන මහා ගැම්මක් වෙනවා. මොකද ඊට පස්සේ ජනතාවට විශ්වාසයක් එනවා රට හදන්න සමත් පාලනයක් තියෙනවා කියලා. අන්න අපි ආරාධනා කරනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට. දහස් ගණනක් ඉන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඩොලර් මිලියන ගණන් හොයලා ඒ රටවල තියාගෙන ඉන්නවා. අපි ආරාධනා කරනවා ඉන්ද ලංකාවට. දැන් මේකේ හොරකම් නැහැ, පගා නැහැ. පටන් ගන්න බිස්නස්, පටන් ගන්න අලුත් කර්මාන්තශාලා, පටන් ගන්න මහ දැවැන්ත ගොවි බිම් ඉල්ලන්නේ ඇමතුමා කොමිස් එක 10% දෙන්න කියලා. බය නැතුව ඩොලර් ටික ගේනවා. අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා අදත් බලාගෙන ඉන්නේ එහෙම පාලනයක් ලංකාවේ බිහි වෙන තෙක් වුන් බලාගෙන ඉන්නවා එහෙමෙන්. ඇත්තටම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙන වෙලාවේ අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ හිතුවා එහෙම පාලනයක් ඇති වෙයි කියලා. ඒ නිසා තමයි අතින් ටිකට් එක වියදම් කරගෙන ආවේ. නමුත් ඒ බලාපොරොත්තු බිඳ වැටුණා. අපි සහතික කරලා කියනවා අපි හදන ආණ්ඩුව අදෝෂිත ආණ්ඩුවක්. ඒ ආදර්ශය අපි ඔබට දීලා තියෙනවා. අන්න එතකොට විදේශගත ලාංකිකයෝම ඩොලර් මිලියන ගණන් අරන් ලංකාවට එනවා. ඒ අපිට ආණ්ඩුවට දෙනව නෙමෙයි. ඒගොල්ලෝ පෞද්ගලිකව ඇවිල්ලා මෙහි බිස්නස් කරනවා. මේ අලුත් කර්මාන්තශාලා පටන් ගන්නවා. ඒතර ඒගොල්ලන්ට ලාභ හොයන්න පුළුවන්. ඒ ලාභ හොයනවා කියන්නේ රටට තමයි. පුද්ගලිකව ඒගොල්ලන්ට වාසි, ඒගොල්ලන්ගේ දරු පවුල් වලටත් වාසි, රටටත් වාසි. ඩොලර් එන ක්‍රමයක්. ඊළඟට විදේශ ආයෝජකයෝ. දැන් ඔය ගොඩක් අය කියනවානේ මේ විදේශ සම්බන්ධතා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාට විතරයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතින් පාලන බලය හිටියානේ. මේ විදේශ සම්බන්ධතා වලින් රට හදන්න බෑ, ආර්ථිකය ගොඩ ගන්න බෑ. දැනුත් හදනව මතයක්, බොරු මතයක් රනිල්ට තමයි ඔක්කොම තියෙන්නේ කියලා. එහෙම තිබ්බනම් ඉතින් මෙච්චර බංකොලොත් වෙන්න බෑනේ. ඒ විදේශ සම්බන්ධතා අපිටත් තියෙනවා. ඒ රාජතාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධතා දේශපාලන පක්ෂයක් විදිහට අපිටත් තියෙනවා. අපි ඔය හැම රටක් එක්කමත් ගනුදෙනු කරනවා. හැබැයි අපි ඍජුව ඉන්නවා. 50ට 50 ප්‍රතිපත්ති. අපි නැමින්නේ නැහැ, කොන්දපත් කරන්නේ. අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ, ඕගොල්ලෝ ආයෝජනය කරන්නේ, ඕගොල්ලෝ අපේ රටට එන්න, ඕගොල්ලන්ටත් 50%ක් වාසිය තියෙනවා, අපිටත් 50%. හැබැයි ඕගොල්ලන්ට 90%ක් අපිට 10%ක්. ඒකට අපි යන්නේ නැහැ. දැන් ව්‍යාපෘතිවල වෙන්නේ ඒක. දැන් කන්තලේ සීනි ෆැක්ටරියට සිංගප්පූරු කම්පැනියක් ගෙන්න හදනවා. 85%ක් සිංගප්පූරු කම්පැනියට 15%ක් අපිට. ඇයි මේ? ඇමතිතුමා කොමිස් එක ගන්න. ඇමතිවරයාට කොමිස් එක ලොකු පංගුවක් දීපු ගමන් ඇමතිගේ කට වැහෙනවා. ඊට පස්සේ මිනිහට වැඩක් නැහැ. මේ ලංකාවට 15%ද 10ද කියන එක අදාළ නැහැ. මුවේ ගාන හරින්නේ. එතනින් එහාට නැහැ. ඉතින් ආයෝජකයෝ දැන් පුරුදු වෙලා තියෙන එක. ඒ නිසා එන්නේ නැහැ ආයෝජකයෝ. පෝට් සිටි නෙමෙයි. මොන සිටි හදුවත් එන්නේ ලංකාවට ආපු ගමන් පගාව ඉල්ලනවා. 10% දෙන්න නැතුව එන්න බෑ. ඊට පස්සේ බලනවා මෙහෙට ඇවිල්ලා තියෙන දේත් නැති කරගන්න ඕනේ නැහැ. යනවා වියට්නාමෙට. මෙහි තියෙන මැෂින් ටිකත් ගලවගෙන යනවා බංග්ලාදේශයට. මොකද ඒවයි පගාව ඉල්ලන්නේ නැහැ. ඒවයි මේ වගේ කුණු දේශපාලන සංස්කෘතියක් නැහැ. ඉතින් ඒ රටවලට ඒ ආයෝජක යන්නේ ඒ හින්දා. නිසා අපිට විශ්වාසයක් තියෙනවා අදූෂිත පාලනයක් තුල නිෂ්පාදනය මත අපේ රටේ ආර්ථිකය අපි අනිත් පැත්ත හරවන්න පටන් ගන්නකොට දේශීය ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ සල්ලි ටික අරන් එනවා විදේශ ආයෝජකයොත් ගෙන්න ගන්න පුළුවන්. මොකද ඒ විශ්වාසය මත වුන් බය නැතුව එනවා. වුන් බලන්නේ බලයේ ඉන්න පාලන පක්ෂය මොකද්ද කියන එක නෙමෙයි. දේශපාලන ස්ථාවරත්වයේ තියෙනවද? රටේ ආර්ථික ස්ථාවරත්වයේ තියෙනවද? හොරකම දූෂණය වංචාව නැද්ද? ඒගොල්ලෝ එනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා විශ්වාසය තියෙනවා විදේශ ආයෝජන ගෙන්න ගන්නත් පුළුවන්. ලාංකිකයන්ගේ ඒ ආයෝජන ගෙන්න ගන්නත් පුළුවන්. රට හදන මහා දැවැන්ත මෙහෙයුම අවුරුද්දක් දෙකක් අපි කරමු. අපි කැපවෙමු. අපි සියලු දෙනාම කැපවීමක් කරමු. මෙච්චර කාලයක් මේ දුක් විඳන්නේ. ඉතින් ඒකේ අපි අවුරුදු දෙකක් කැපකිරීමක් කරලා අපි මේක ගොඩ දාමු. අපි තනියෙන් නෙමෙයි. අපි ඔක්කොම එකතුලා ගොඩ දාමු. ඊට පස්සේ මහා දැවැන්ත පින්මකින් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිෂ්පාදනයේ වැඩිවීමේ ප්‍රතිලාභය සාධාරණව බෙදලා යන ක්‍රමයක් ඇති කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඇතුළේ. අද එහෙම ප්‍රතිපත්තියක් නැහැ. අද අසාමාන්‍ය විදිහට සාමාන්‍ය ජනතාව මත බදු ගහනවා 80%. මහා පරිමාණ සමාගම් වලට ගහන්නේ 20%යි. මේක වෙනස් කරමු. සාමාන්‍ය ජනතාව මත ගහන ලෝකෙ පිළිගත් බදු අනුපාතය 40%යි. 40%ට වක්‍රබද්ද ගේනවා. ඍජු බද්ද 60%ට ගේනවා ටික ටික. එකපාර නෙමෙයි. එකපාර කරන්න බෑ. ඒතකොට මොකද වෙන්නේ? අපි හදන නිෂ්පාදනයේ ප්‍රතිලාභ ජනතාව අතර සියලු දෙනා අතරම සාධාරණව බෙදලා යනවා. අන්නේ ආර්ථිකය ඇතුලේ රටේ සියලු ජනතාවගේ පෞද්ගලික ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. රටත් දියුණු වෙනවා. පවුලත් දියුණු වෙනවා. එවැනි තැනකට මේ රට ගෙනියන්න පුළුවන්. අපි විශ්වාසයෙන් කියනවා අන්නේ අභියෝගේ බාර ගන්න අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට සමත් මේ මරණාසන්න ලෙඩාව අන්නේ වෛද්‍යවරයා අනිවාර්යයෙන්ම ගොඩ දාන එක ගොඩ දානවමයි. අපිට මේ ලෙඩා පිළිබඳ තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඊට පෙර කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසුව
තවත් අපි මේ කතා බහ ඉදිරියට රැගෙන යමු. ඔබ කැලඹෙන දේශපාලන කතා ඔස්සේ සමග දවසේදී අපි කතා කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීතුමන් සමග. දැන් ලෙඩාගේ තත්ත්වයේ අයහපත් අපි හැමෝම දන්නවා හොඳ නැහැ. ප්‍රධාන වෛද්‍යවරයා වඩාත් සරල සිංහලෙන් කිව්වොත් ලොකු දොස්තර මහත්තයාම කියනවා පුළුවන් කෙනෙක් ඇවිල්ලා පුළුවන් නම් ගොඩ දාන්න කියලා. ඇයි ලෙඩා බාර ගන්න නැත්තේ? පුළුවන් කෙනෙක් කියලා දෙන්නේ මේ කැබිනට් මණ්ඩලය බාර ගන්න කියලා. කැබිනට් මණ්ඩලය බාරගත්තට වැඩක් නැහැ නේ. කැබිනට් මණ්ඩලේ ලොක්කා නරක දොස්තර කෙනෙක් වෙලා. එතකොට දැන් මේකේ ප්‍රධාන දොස්තර කෙනෙක් ඉන්නවා. අනිත් අය ඇවිල්ලා සහායක කට්ටිය. මම දැක්කා අර සමහර ගුරුවරුන්ගේ උද්ඝෝෂණ වල තිබුණා. අස්වෙන්න කිව්වේ ප්‍රින්සිපල්ට අස්ුනේ ටීචර්ලා කියලා. ඉතින් ප්‍රින්සිපල් එහෙම ඉඳලා ටීචර්ලා අයින් වුණාට ඉස්කෝලේ වෙනස් කරන්න බෑනේ. හෙඩ් එක තමයි අයින් වෙන්නේ. ටීචර් ටික එකතු වුණොත් ප්‍රින්සිපල් පාලනය කරගන්න බැරි වෙයි. ටීචර්ලා ටික එකතු කරන්න බලය දුන්නොත් පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ බලය දුන්නොත් ප්‍රින්සිපල් අයින් කරන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුවේ පූර්ණ බලය නැහැ. ඉතින් මේකට උත්තර තියෙන දෙකයි. එක්ක කැමැත්තෙන් ප්‍රින්සිපල් ඉල්ලාස් වෙන්න ඕනි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕනි ප්‍රින්සිපල් අයින් කරන්න. ඒක තමයි දෝෂාභියෝගයක අයින් කළා දාන්න. කැමැත්තෙන් අයින් වෙන්නේ නැත්නම් බලෙන් අයින් කළා දාන්න. මේ දෙකෙන් එකයි උත්තරේ තියෙන්නේ. දැන් පේන විදිහට ප්‍රින්සිපල් අයින් වෙන්න කැමති නැහැ කියලානේ කියන්නේ. ජොන්සන් පනාන්දු කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාස් වෙන්නේ නැහැ. ඉල්ලාස් වෙන්නේ නැත්නම් ප්‍රධානියා නම් ඉන්නේ රටේ ජනතාවගේ විරෝධයේ දිගින් දිගටම එල්ල වෙන්නේ ප්‍රධානියාට. එතන තමයි වැරද්ද මුල තියෙන්නේ. හෙඩ් එක අප්සෙට් වුණාම ඉතින් ඔක්කොම අප්සෙට් නේ. දැන් මේක මේක එක්කෙනා බැසිල්ගේ වැරද්ද, අරයාගේ වැරද්ද, මෙයාගේ වැරද්ද කියනවා. ඒ වැරද්ද බැසිල්ගේ හරි, ජයසුන්දර හරි ඔක්කොම අරගෙනනේ ප්‍රින්සිපල් නේ වැඩේ වැරද්ද කරේ. ඒකට වැරදි මිනිසුන්ව පාවිච්චි කරත් නායකයන්නේ. ඒ නිසා නායකයා වෙනස් වෙන්න ඕනේ. ජනතාව කියන්නේ ඒකයි ගෝටා ගෝ හෝම්. ඒ කියලා කියන්නේ ප්‍රධාන මූලයේ වැරද්ද නැති කරන්න ඕනේ. ඉතින් මූලයේ බාර දෙන්න. මූලයේ බාර දෙනවා නම් අපි සුදානම් බාර ගන්න. ඒ කියන්නේ රටේ පාලනය හරි පැත්තට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඒ බලයත් එක්ක තමයි. මේ විධායක බලතල ඔක්කොම තියාගෙන කැබිනට් මණ්ඩලේ වෙන කාට හරි දුන්නාට වැඩ කරන්න බෑනේ. දැන් ওই කට්ටිය කියන්නේ අපි හිටිය ඇමතිකම් වල අපිට වැඩ කරන්න දුන්නේ නැහැ. අපේ හැම අමාත්‍යංශ නැගිලි යවුවා. අපේ ටෙලිෆෝන් කෝල් එකකටවත් කතා කරන්නේ නැහැ. අපි ප්‍රශ්නයක් කිව්වම උද්දච්චකමට ඒවට මේ අහුම්කම් දෙන්නෙත් නැහැ. හමු වෙන්න හම්බුනේත් නැහැ. ඉතින් කොහොමද අපි ටීම් එකක් විදිහට වැඩ කරන්නේ? දැන් මේ ස්වාධීන වෙච්ච ඇමතිවරු മന്ത്രിවරු එලිපිටම කියන්නේ මෙච්චරකල් කිව්වේ නැහැ. මෙච්චරකල් ජනතා විරෝධය ආවේ නැති හින්දා ඒවා කියන්නේ නැතුව රැක්කා. දැන් ජනතා විරෝධය ආපු නිසා ඒගොල්ලන්ටත් පොඩ්ඩක් කොන්ද ඇවිල්ලා තියෙනවා. නිසා කොන්ද ආවට පස්සේ දැන් ස්වාධීන වෙලා අර නැවෙන මොකද්ද ගිලන නැවෙන් ඇඟ බේර ගන්න හදන මීයෝ ටික වගේ එළියට ඇවිල්ලා දැන් හරි කමන්නේ ඇත්ත කියනවා. ඉතින් ඕක අපි එදා විශ්ව සංශෝධනයේ සම්මත වෙනකොට කිව්වා. 20 වෙනි සංශෝධනයේ සම්මත වුණාට අපි ඉතා පැහැදිලි කවා පළවෙනි කුළුගෙඩි පහර වදින්නේ ওই 20 බලය පාවිච්චි කරලා තමුන්නාන්සලට ආණ්ඩුවෙමි නැමතිවරුන්ට කියලා. කිව්වා වගේ මේක තමයි උනේ. ඒ නිසා රට හදන්න නම් ලෙඩා සූපත් කරන්න නම් හෙඩ් එක වෙනස් වෙන්න ඕනේ. ලොකු දොස්තර මහත්තයා හොරෙක් වුණොත් ලොකු දොස්තර මහත්තයාගේ මොලේ හරියට වැඩ කරන්නේ නැත්තම් ජනතාව කියන විදිහට ලොකු දොස්තර මහත්තයා පිස්සෙක් නා. ඉතින් කොහොමද ලෙඩාව සූපත් කරන්න? පිස්සෙකුට බෑනි තවත් අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න. කරතුක් කරන්න පිස්සු වැඩනේ. ඉතින් ඒ තත්ත්වයට රටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේකට උත්තරේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් හෙඩ් එකේ සිට මේ මණ්ඩලයම මාරු කරන්න ඕනේ. එහෙම නැතුව මණ්ඩලයට පැලස්තර ගහන්න බෑ. පැලස්තර ගහලා අටවල අර මම කියපු වැඩේ. ඒ කියන්නේ මොකද්ද? ප්ලාස්ටර් මේ සේලයින් දීලා ඉන්ජෙක්ෂන් එකක් දවසකට කල් දා ගන්න පුළුවන්. අද මැරෙන්න තියෙන ලෙඩාව මැරෙන එක කල් දාලා හෙට මැරෙනවා. ඉන්ජෙක්ෂන් එක ගහලා තව පැය කීපයක් බේර ගන්න පුළුවන්. මේ පැලස්තර විසඳුම් වලින් එන්නේ මැරෙන එක ප්‍රමාද කරනවා මිසක් මැරෙන එක වළක්ව ගන්න එක නෙමෙයි. ඒ නිසා අපි දකින්නේ නම් මේ හෙඩ් එක
මාරු කරලා හෙඩ් එකත් එක්ක තියෙන අනිත් සිස්ටම් එක මාරු කරලා රටම අලුත් තැනකට ගෙනාවොත් තමයි මේ ලෙඩාව සූපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේකට තියෙන එකම උත්තරේ. ජනතාව කියන්නේත් ඒක. දැන් අද පාර්ලිමේන්තුවේදී දෙකින් දෙක ප්‍රකාශ වෙච්ච කාරණයක් තමයි 69 ලක්ෂයක් අපිට ඡන්දෙ දුන්න මේ ජනාධිපතිවරයා පත් කළේ අවුරුදු 5කට පත් කරපු ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා බලපෑම් කළත් එහෙම යන්න සහ යවන්න තියෙන ප්‍රතිපාදන වලත් ලොකු ගැටලු ටිකක් තියෙනවා කියලා. ඇත්තටම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඉල්ලාසුණාට පස්සේ දැන් හෙට ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාසුණොත් ඒත් එක්කම ජනාධිපතිවරණයක් කැඳවන්න මේ තියෙන අනුකූල ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. දැනට තියෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලාසුවහොත් අගමැතිවරයාට ජනාධිපති ධූරය හිමි වෙනවා. මාසයක කාලයක් ඔහුට ඒ ජනාධිපති ධූරය හොබවන්න පුළුවන්. මාසයක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුවේ බහුතර മന്ത്രിවරුන්ගේ කැමැත්තෙන් නව ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුයි. ඒ ජනාධිපතිවරයාට අර හිටපු ජනාධිපතිවරයාගේ දූර කාලයේ ඉතුරු කාලය ධූරේ දැරිය හැකියි. එනේ හෙට ගයින් වුණොත් පාර්ලිමේන්තුවෙන් මාසයක් අගමැති ඉන්නෝ ඒ අතරතුරේ අලුත් කෙනෙක් පත් කරගන්නවා. ඒ පත් වෙන කෙනාට ඉතුරු අවුරුදු 2024 වෙනකන් ඔබ යෝජනා කරන පාර්ලිමේන්තුව තුලින් පත් කරගන්න ජනාධිපතිවරයෙක්ද? ඔක තමයි දැනට ව්‍යවස්ථාවේ තියෙන ක්‍රමවේදය. හැබැයි කවුද පත් කරන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවෙන් ඊළඟට කවුද පත් කරන්නේ? මම ඊළඟට අහන්න ඊට ප්‍රශ්නේ. ජනතාව කියන්නේ රාජපක්ෂවරු නම් එපා. නේ? ඒකට තවත් රාජපක්ෂ කෙනෙක්ව පත් කරන්න ජනතාව කැමති නැහැ. ඒ නිසා අනිවාර්යෙන් රාජපක්ෂ කෙනෙක්ගේ තොර කෙනෙක් වෙන්න ඕන. ඒකට බහුතරේ තියෙන ආණ්ඩු පක්ෂයට දැන් තවමත් පොදුජන පෙරමුණට එතනින් කවුරු හරි තමයි. කවුද පුද්ගලයා? ඉතින් පුද්ගලයා කවුද කිව්වම ඇත්තටම හැමෝම අහලා බැලුවම කවුරුවත් කෙනෙක් කියන්නේ නැහැ. ඒ කියන්නේ සුසු කෙනෙක් ඒගොල්ලොම කියනවා නෑ කියලා. අපි අහුවා හරි කියන්නකෝ ඒ ක්‍රමයට කවුද ඔබතුමන්ලා යෝජනා කරන්නේ? ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් එහෙම කෙනෙක් දාලා අලුත් කැබිනට් මණ්ඩලයක් දාලා යන්න. ඉතින් කවුරුත් එහෙම යෝජනා කරන්නේ නෑ. ඒව ක්‍රමයක් තියෙනවා. ඉතින් කෙනෙක් සුසු කෙනෙක් හොයාගන්න පුළුවන් නම් එහෙම තියෙනවා ක්‍රමයක් ව්‍යවස්ථා. ඉතින් ඒක බැරි නම් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඉතින් මේ අරුබුදෙ මෙහෙම යනවද එන? ඉතින් හෙට තව දවස් ගණක් පාරට බහිනු. පෙළපාලියනු. රාජ්‍ය සේවකයෝ, පුද්ගලිකයන් සේවකයෝ දැන් සංකේත වැඩ වර්ජන ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ නායකත්වය ඉල්ලාස් වෙන්නේ නැත්නම් අපි අඛණ්ඩ වැඩ වර්ජන වලට යනවා කියලා. ඒ කියන්නේ වරාය, දුම්රිය, ප්‍රවාහන, සෞඛ්‍ය සියලු රාජ්‍යාංශයන් වැඩ වර්ජනයකට ගියොත් රටේ ජනතාව දහස් ගණක් ඇවිල්ලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තොත් කොහොමද යන්නේ? ව්‍යවස්ථාවේ මොන නීති තිබ්බත් ව්‍යවස්ථාව අපිට 69 ලක්ෂයක් දුන්න ගග ඉන්න පුළුවන්. හැබැයි 69 ලක්ෂෙම පාරට බහලා තියෙනවා. ඒ 69 ලක්ෂය දැන් නැහැ. එදා තිබිච්ච බව ඇත්ත. ඒක දැන් නැති බංගස්ථාන වෙලා තියෙන්නේ, නැති කරගෙන තියෙන්නේ. මොකද 69 ලක්ෂයේ බලාපොරොත්තු සියල්ල සුන්නත් දූලි කරලා තියෙන්නේ. ඒක ජනතාව ඉන්නේ වෙන තැනක. ව්‍යවස්ථාවේ අපි කොච්චර නීති තියාගෙන හිටියත් ඉන්න බෑ. බලහත්කාරින් තියාගෙන ඉන්න බෑ. බලය ජනතාවගේ බලය තමයි ප්‍රධාන බලය. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනි? අපි කියන්න උත්තරයක්. වහාම මේ ජනාධිපතිවරයා ඉල්ලාස් වුණාම නව ජනාධිපතිවරණයකට යන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව වෙනස් කරමු. ඒකට එක පොඩි වාක්‍ය දෙක තුනක සංශෝධනයක් නෙගෙන්න තියෙන්නේ. මේ වෙලාවේ රටේ තෙල් ටික ගෑස් ටික දෙන්නත් බැරුව ඉඳද්දී ජනාධිපතිවරණයක් කරන්න සල්ලි දෙන්න. වෙන මොකද්ද උත්තරේ? මේ පාලනයේට මේක කරන්න බැරි නම් තෙල් ටික ගෑස් ටික කිරිපිටි ටික දෙන්න පුළුවන් පාලනයක් ගේන්න එපා. එතකොට ඒකට අපි ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ, ක්‍රමයක් නැහැ ගහ හිර වෙවි හිටියොත් ඒත් උත්තරයක් නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ මොකක් හරි උත්තරයක් හොයන්න ඕනේ. ඒ කියන්නේ නව ජනාධිපතිවරයෙක් නව ආණ්ඩුවක් බිහි කරන්න ඕනේ. මේ ගෑස් ටික තෙල් ටික දෙන්න පුළුවන් ආණ්ඩුවක් ගේන්න ඕනේ. ඉතින් ඒකට පුංචි කාලයක් යනවා. ඒකට වියදමක් යනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වියදමක් දරලා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි හිතමු දැනට තියෙන ප්‍රතිපාදන ඇතුළේ යන්න තියෙන විසඳුමට යනවා නම් ඒ තුන්දෙනා අපි පොඩ්ඩක් පැත්තකට තියමුකෝ. අනිත් 222 ඇතුළෙම නැද්ද ජනාධිපතිවරයෙක් හැටියට තෝරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්? අපිට ඇත්තටම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැහැනේ. ඒ නිසා අපිට පුද්ගලයෙක්ව නම් කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ. ඒක තියෙන්නේ බහුතරයක් ඉන්න දේශපාලන පක්ෂවලට.
කවුරුද එහෙම නම් කළොත් ඒ පුද්ගලයා පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන් නම් ඒක තීරණය වෙන්නේ ඒ නම් කරන පුද්ගලයා මත. ඒකට අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඒතර මේ තියෙන මහා දැවෙන අර්බුදය සමනයටපත් කර ගැනීම අර්ථයෙන් తాවකාලිකව හෝ සදාකාලිකව සමනය වෙන්නේ නැහැ. නමුත් తాවකාලිකව සමනයටපත් කිරීම සඳහා එවැනි කෙනෙක්පත් වුණු ජනතාව දක්වන ප්‍රතිචාරයත් අපිට බලන්න පුළුවන්. ජනතාව එකට එකඟ වෙනවා නම් අපි එකඟ වුණාට බෑ. පාර්ලිමේන්තුවේ අපේ පක්ෂයේ ඉන්න අපි තුන්දෙනා එකඟ වූ පමණින් කරන්න බෑනේ. ඒ යෝජනා කරන පුද්ගලයා ජනතාව එකඟ වෙනවා නම් ඒ අලුතෙන් පිහිටවන ජනාධිපතිවරයා යටතේ ඌ කැබිනට් මණ්ඩලය తాවකාලික පදනම යටත සඳහා පමණක්වත් මම හිතන්නේ ජනතාව ඒකට අනුමැතිය දෙනවා නම් කෙටි කාලීනව ඒක යම් උත්තරයක් වෙයි. දැන් 225ටම ගෙදර යන්න කියන ජනතාව ඒ වගේ පිළිතුරකට එකඟ වෙයි කියලා ඔබ විශ්වාස කරනවා? මම ඉස්සෙල්ලත් කිව්වා 225 කියලා කියන්නේ ඒ අර පොදු විරෝධයේ පොදු සංකේතය. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ 225ම නැති කරන්න කියලා. 225ම නැති කරොත් මොකද්ද වෙන්නේ? රට සම්පූර්ණ අරාජික වෙනවා. ඒක ඇත්තටම ගත්තම කිසිදු දේශපාලන හරයක් තියෙන කතාවක් නෙමෙයි. අනේ ඔය 225 නැති කරලා තව 225ක් ගේන. සමාවෙන්න. අන්නේ මේ දැන් මේ අරගලය තුල තියෙන ප්‍රධානම සටන් පාඩයක් බවට පත් වෙලා තියෙනවා මේ 225ම එපා කියලා. ඇයි අඩුම ගානේ මේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දේශපාලන කණ්ඩායම්වත් තේරුම් කරලා දෙන්නේ නැත්තේ එළියට ඇවිල්ලා මෙන්න මෙහෙම රට අරාජිකත්වයකට ගියොත් එහෙම අපිට යන්න වෙන ගැටලු ටික මේකයි. ඒ නිසා 225ම එපා කියන සටන් පාඩේ ප්‍රායෝගික නැහැ කියලා කවුරුත් තාම කියන්නේ නැහැ නේ උන්ට. ඔව් ඒක හරි. ඔබ කියන දේ හරි. ඒක ප්‍රමාණවත් විදිහට ජනතාව දැනුවත් වෙනව මදි. ඒ නිසා අර පොදු විරෝධය දැන් 225ම එපා කියනවා. ඉතින් 225ම එපා කියලා ඊළඟට මොකද කරන්නේ? තව අපි හිතමු අද ඉන්න 200 മന്ത്രിවරු 225ම අයින් කළා වෙන 225ක් ගේ. ඒ කියන්නේ ඡන්දයකට ගිහිල්ලා? ඒ කියන්නේ ඡන්දකින්මනේ වෙන ක්‍රමයක් නැහැනේ. ඒකට ඒක ඇත්තටම කිසිදු හරයක් නැති කතාවක්. ওই කතාවම පහුගිය ඡන්දයට කලිනුත් කිව්වා. දැන් 2020 මහමැතිවරණ කලිනුත් 225ම එපා කිව්වා. හැබැයි එහෙම කිය හිටපු ජනතාවම ආය ඔය අද ඉන්න විවිධ චෝදනා තියෙන ඇයට ඡන්ද ගිහිල්ලා දුන්නා. ඒ සාමාන්‍ය ජනතාවගේ හැටි. අර මම ඒකයි කිව්වේ 225 එපා කියන්නේ පොදු සංකේත විදිහට එපා කියන්නේ. ප්‍රැක්ටිකලි ගත්තම ආය ඡන්ද දෙන්නේ ඒගොල්ලන්ටම තමයි. ඒ නිසා හෙට අපි මේ 225 ඉක්කලා අලුත් 225ක් දැම්මත් ජනතාවගේ ඡන්දෙන් තමයි එන්නේ වෙන්නේ. නිසා ඒක වැරදි සටන් පාටයක් ඇත්තම ගත්තොත් ඒක ජනතාවට තේරුම් කරලා දීම ජනතාව දැනුවත් කිරීම ඇත්තම දේශපාලඥයන්ගේ සහ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ වගකීමක්. මම දැක්ක සමහර වියතුන් මේ පිළිබඳව මත ඉදිරිපත් කරලා තිබුණා. මේක එහෙම කියන්න එපා. ඒක වැරදි මතයක්. ඒකෙන් වෙන්නේ රට අරාජික වෙන එක. සහ මොකද්ද උත්තරේ? කවුරු හරි පාලනයක් ඕනි වෙනවනේ. ඒක 225ද 100ද 50ද කියන එක වෙනම කතාවක්. නමුත් ඕනෑම රටක් පාලනය කිරීම සඳහා වෙච්ච ව්‍යුහයක් බොඩි එකක් ඕනි. පාර්ලිමේන්තුව හෝ වෙනත් මොකක් හෝ ආයතනයක්. නැත්තම් සමාජයක් පාලනය වෙන්නේ නැහැ. මිනිස්සු ඕන දේවල් කරයි. දැන් අද වෙලා තියෙන්නේ ආණ්ඩුවක් නැති තත්ත්වයටපත් වෙලානේ. එතකොට මිනිසුන්ට හිතන දේවල් කරනවා, කවුරුත් පාලනය කරන්නේ නැහැ, බඩු මිලත් එක එක්කනට ඕන විදිහට වැඩි වෙනවා, නීතියක් නැහැ නේද? එහෙම සමාජයකට යන්න බෑ. ඒ නිසා ජනතාවට මේක කියා දෙන්න ඕනිකම තියෙනවා. ජනතාවට ඒත්තු ගන්න යුතු තියෙනවා. ඇත්තට මේ සටන් පාඨය ඒ කියන්නේ හුදු විරෝධය සඳහා පාවිච්චි කරන සටන් පාඨයක් විදිහට සංකේතයක් විදිහට හරි වුණාට ප්‍රායෝගිකව ගත්තොත් මේ 225 එපා කියන එක වැරදි සටන් පාඨයක්. ඒ නිසා ඒක ජනතාවට ඒත්තු ගන්න යුතු. ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටිනවා ඇත්තම ගත්තොත් එහෙමම මතු කරොත් එහෙම මොකද්ද අපිට තියෙන උත්තරේ? ඒක නිසා මම හිතන්නේ ඒක ජනතාව ප්‍රායෝගිකව භාවිතාවි දෝක වෙනස් වෙනවා. මම ඒකයි ගිය සැරේත් ඔය කතාව කිව්වා. හැබැයි ඉතින් ඡන්දෙට ගියාම 225ට ඡන්දෙ දුන්නා. ඒ තෝරාගනිද්දිත් මේ වැරදි තෝරා ගැනීමත් කරා. ඒකේ ප්‍රතිඵලය දැන් භුක්ති විඳිනවා. ඒ නිසා ඉස්සරහදිවත් අර 225 තෝරාගනිද්දී ඔය කියන දූෂණ චෝදනා තියෙන දේශපාලනයේ සමාජ සම්මතයට පටහැනිව සමාජ සදාචාරයට සහ සමාජයේ හරියයි හොඳයි කියන දෙයට පටහැනිව වැඩ කරලා තියෙන පුද්ගලයන්ට අපේක්ෂකත්වයක්වත් දෙන්න එපා. අන්න එතෙන්ට සමාජයෙන් මේගොල්ලන්ට
මේවැනි සමාජ විරෝධී වැඩ කරපු දේශපාලඥයන්ට නැවත නාමෝජනාවත් බාර දෙන්න එපා කියන තැනට ජනතාව එන්න ඕන ඉස්සරහට. අතන මැතිවරණයක් ප්‍රකාශපත් වුණා ජනතාවගේ පැත්තෙන් එන්න ඕනි විරෝධී. දෙන්න එපා මෙයාට. මෙයා මේ චෝදනා දිනු. එහෙම බල කරා නම් පක්ෂවලට ඔය සමහර චෝදනා තිනාට දෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ පාවිච්චි කරේ අපි ගේන්නේ දූෂිතය ටික ඔක්කොම අයින් කළා වියත්තු ගේන්නේ කිව්වනේ. වියත්තුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් අපි හදන්නේ කිව්වනේ. ජනතාව ඇත්තටම හිතුවා එහෙම වෙයි කියලා. අන්තිමට වියත්තු ටික පයින් ගහලා පැත්තකට දැම්මා. ආය රෝහිත බේගුණවර්ධනයි ජොන්සන් බර්නාන්ඩුයි මහින්දානන්දයි ඒ જાතිය කට්ටිය ඉස්සරහට ගෙනාවා. ජනතාවට දැන් වෙලා තියෙන්නේ මොකද මේ උනේ වියත්තු කියලා අපි හිතන් හිටියේ අන්තිමට ආවේ පරණ සෙට් එක. නැත්නම් පරණ සෙට් එක තමයි ඉන්නේ. ඉතින් ඒ වැරද්ද අපව කරගන්න එපා. 225ක් කියන ඇතුළෙන් තමයි දැනට තියෙන ව්‍යවස්ථාව අනුව අපිට පාර්ලිමේන්තුව හදන්න වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් අන්න එතෙන්දී හොඳ රට හදන්න පුළුවන් ඒ ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් තියෙන දේශපාලන නායකත්වයක් තෝරගන්න. එතකොට ඔය ප්‍රශ්නේ නැවත පන නගින්නේ නැහැ. අප තවත් විරාමයක් සඳහා ආයතන තිබුණා. අතරතුර අපි විශේෂයෙන් මතක් කරනවා අපව නරඹන ඔබ විශේෂයෙන්ම කිසියම් ආකාරයක අදහසක් ගන්නට පුළුවන් මේ 225ම එපයි කියන කාරණාව ඔබට කියන්න එපායි කියලා අපි කියන කාරණාවක් මතු කරන්න කියලා. එහෙමත් නැත්නම් මෙතුමන් මෙතන සිටින නිසා නෑ ඒ අනිත් 222කට එහෙම කියන්න ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ එහෙම හිතන්න එපා කියලා එහෙම යෝජනාවක් අපේ නැහැ. අපි ඔබට පැහැදිලි කරේ විශේෂයෙන්ම ව්‍යවස්ථාව තුළ තිබෙන ප්‍රතිපාදන අනුව අපිට මේ 225ම එපා කියලා මේ අවස්ථාවේදී ව්‍යවස්ථාන ප්‍රතිපාදන අනුව කිසියම් ආකාරයකට විසඳුමකට යන්න බෑ කියන කාරණාව ඉස්සෙල්ලා එතනින් කවුරුන් හෝ තෝරාගෙන එහෙම නැත්නම් කණ්ඩායමක් තෝරාගෙන ඊට පස්සේ අපිට ඊළඟ විසඳුම කරා යන්නට අනිවාර්යෙන් මේ නීතිමය රාමුව ඇතුලේ අවස්ථාව තියෙනවා. ඒ කාරණාවයි අපි ඔබට මතු කළේ. අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරු අපි යලිත් මුණ ගැසෙමු. කැලණි දේශපාලනයේ කතාව සුලිය සමග ඔබ අපි කතා කරමින් ඉන්නේ අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීතුමන් සමග අපේ සංවාදයේ අවසන් අධීරට ප්‍රවිෂ්ඨ වන නිසා මෙතන සිට තවත් අපේ ගමන් මාර්ගයේ කිසියම් ආකාරයක වෙන දිශානතියකට යොමු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මත කරපු කාරණාව මම පළවෙනි අර්ධයේදී කාරණාව මතු කළා. දැන් 2019 මැතිවරණයට යනකොට කවුරුත් විශ්වාස කළා ජනතා විමුක්ති පෙරමුණට හිටියට වඩා යමක් අනිවාර්යෙන් කරගන්න පුළුවන් වෙයි නැත්නම් වැඩි മന്ത്രി දුර සංඛ්‍යාවක් ලැබෙයි කියලා. දැන් කියවතාවේ ඒ කාරණාව එහෙම ඉෂ්ටුන්නේ මේ වතාවේවත් මේ ඉන්න රසිකෝ ප්‍රමාණය ඡන්දදායකින් ප්‍රමාණයක් බවට පත් කරගන්න පුළුවන් වේද? අනිවාර්යයෙන්ම ඒ දාට වඩා තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඔබ කියන ආකාරයට ඒ ජනාධිපති මහමැතිවරණයට පෙර ආතුව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් සහ ඡන්දදායකයෙකු ගොඩක් ගොඩනැගිලා තිබුණා. නමුත් එදා රාජපක්ෂ පාලනය කරපු දේ තමයි රට තුළ ජාතිවාදයක් වැපුරුවා. නැති ප්‍රශ්නයක් ඇති කරා. ඒගොල්ලෝ තමයි මුස්ලිම් විරෝධයක් මතු කරේ. වඳ කොත්තු, වඳ සැත්කම්, ඊට පස්සේ මුස්ලිම් කඩෙන් බඩු ගන්න එපා, පික්නික් යන්න එපා, නෝ ලිමිට් එකකින් වෙදි ගන්න එපා. වෛද්‍ය දොස්තර සාපි ඉන්නවා. යා කාන්තාව 4000ක් වඳසත්කම් කරලා තියෙනවා. ඒකට අපේ අම්මලා අක්කලා ඇත්තටම මහා ලොකු බීතියකටපත් වුණා මේ જાතියේ දොස්තරලා මේ අපේ දරුවපත් පාලනය කරනවා කියලා. ඒත් එහෙම මතවාදයක් කාලයක් තිස්සේ ගොඩනැගුවා. ගොඩනැගලා දැඩි මුස්ලිම් විරෝධයක් හැදුවා. හදලා ඒක පන්සලේ සමහර හාමුදුරන් වහන්සේලා පවා නඩත්තු කරලා අමුමමු ජාතිවාදයක් නිර්මාණය කරලා ඒක කූට ප්‍රාප්තියට ගෙනාවා කුප්‍රකට පාස්කු පහරේ හරහා. එතකොට මේක තවත් උත්සන්න වුණා. හරි පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න බලපාපු ප්‍රධාන හේතුව පාස්කු පහරේ. පාස්කු පහරෙන් පස්සේ තමයි මතකයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය 23 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා කිව්වා මං ඊළඟ ඡන්දෙට එනවා කියලා. මං ජනාධිපතිවරණයට එනවා කියලා. අප්‍රේල් මාසේ 17 වෙනිදා තමයි ඔහු බාර දුන්නේ දුත්ත පුරවැසිකම නැති අහෝස කර ගැනීමේ ලිපිලේඛන තානාපති කාර්යාලයට. ඒ කියන්නේ ප්‍රහාරයට දවස් 4කට කලින්. ප්‍රහාරයට දවස් 2කට කලින් ඇවිල්ලා කිව්වා මං එනවා ජනාධිපතිවරණයට. ඊට මාසයකට පස්සේ පක්ෂෙන් තීරණය කර අපේක්ෂකයා මෙයා කියලා.
ඉතින් මේවා නාට්‍ය ගානට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ මොහොතේ ජනතාවට ඒක එච්චර තේරුන්නේ නැහැ. ජනතාව හිටියේ අර ජාතිවාදයෙන් ඇවිස්සিলা. ඉතින් ඒක තමයි පාවිච්චි කරගත්තේ. ඒක පාවිච්චි කරලා සියලු දේවල් යට කරා. ඉතින් අන්තිමට මොනවා වුණත් රටනේ රට බේර ගන්න එපා. මොකක් කරන්නත් ඉස්සෙල්ලා රට බේර ගන්න කියලා තමයි ගිහිල්ලා දුන්නේ. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ අපි හරි පැහැදිලිව නිශ්චිතව මේ රටේ ජනතාවට කිව්වා මේ ජනාධිපතිවරණට ඉදිරිපත් කරලා තියෙන ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ රාජපක්ෂ පවුලේ ඉන්න අයගෙනුත් අන්තිම දුර්වලම පුද්ගලයා තමයි ගෝඨාභය කියන්නේ. අපි තා පැහැදිලිව කිව්වා. හැබැයි ඒකට ඒ වෙලාවේ ගොඩක් ජනතාව අහුම්කම් දුන්නේ නැහැ. මේ වෙලාවේ අපි ඒක කියන්නේ කුහකකමට කියලා අපිට අපහාස කරා. ජනතාව හිටියේ මාධ්‍ය වලින් පුම්බපු අර බැලුම් බෝලේ වගේ පිම්බිච්ච නන්දසේන ගෝඨාභය කෙරෙහි විශ්වාසය තියලා. මේකෙන් තමයි අර ඡන්ද සියල්ල එතෙන්ට හොදලා ගියේ. අපිට ඡන්ද දෙන්න හිටපු අයත් ජාතිවාදී රැල්ලට අහු වුණා. ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක. හැබැයි අද පැහැදිලි. පාස්කු ප්‍රහාරයට වක් කියන්න ඕනේ කවුද කියන එකත් ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. බලයට ඇවිල්ලා අද අවුරුදු දෙකමාරක් වෙනවා පාස්කු ප්‍රහාරයේ මුල් මහා මුල කරුවන්ට දඬුවම් නැහැ. මහදංකු බැඳුම් කර වංචා කරුවන්ට අද වෙනකන් මයිලක්වත් හොල්ලා ගන්න බැරුණා දඬුවම් නැහැ. හැබැයි මේ දෙකෙන් තමයි බලයට ආවේ. මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක අද කාටත් පැහැදිලි. ඒකෙන් තමයි අර ඔබ කියපු ඡන්ද ටික වෙනස් වුනේ. අද එහෙම තත්ත්වයක් නැහැ. අද රටේ ජනතාව බහුතරයක් හැමතැනම කතා වෙමින් තියෙන්නේ මේ දෙගොල්ලම වෙනස් කරලා ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙච්ච දේශපාලන ව්‍යාපාරයකට බලය දෙන්න ඕනි කියලා. ඉතින් අපි ජනතාව තුලේ මතේ තියෙනවා වගේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා වගේම ඒක ඡන්දයක් කරගන්න. ඒක ජනතා බලයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා වෙච්ච සංවිධානයේ ආන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. අපි ජාතික ජනබල වේගය පුළුල් දේශපාලන මහජන ව්‍යාපාරයක් ගොඩනැගුවා. ඒ නායකත්ව මණ්ඩලය අපි පිහිටෙව්වා. දිස්ත්‍රික් නායකත්ව මණ්ඩලය අපි ගොඩනගමින් යනවා. අවසාන නායකත්ව මණ්ඩලය අපි පහුගිය සෙනසුරාදා වවුනියාවේදී අපි වවුනි දිස්ත්‍රික්කයේ අපි පිහිටෙව්වා. තවත් එහෙම පිටවන්න තියෙනවා. ගම් මට්ටමේ අපි ජාතික ජනබල වේගයේ සභාවන් සාකාවන් පිටවමින් යනවා. ගමේ UNP ශ්‍රී ලංකා JVP තුන් පැත්තට බෙදලා හිටපු අය එකට එකතු වෙලා නිල් පාට කොළ පාට රතු පාට ඒ පාට තුනේම කට්ටිය එකට එකතු වෙලා වෙනස් වෙලා දම් පාට ජාතික ජනබල වේගයේ සාකාවත් එක්ක එකතු වෙමින් තියෙනවා. ඒ ජනතා ව්‍යාපාරයේ ගොඩනගන කාර්යය පිටු කරන් යන. ඒ වෙන මොකටවත් නෙමෙයි ජනතා බලයක් මතින් ආණ්ඩුවක් ගන්න. උට ඒක ඡන්දයක් බවට පත් කරගන්න. ඉතින් දැන් මේ රැල්ල ගොඩනැගෙනවා ලංකාව තුලත් විදේශවල. ඒක දකින්න පාලකයෝ තමයි දැන් මේ කුමන්ත්‍රණ කරන්නේ මේ රැල්ල අනිත් පැත්ත හරවන්න. නමුත් අපි ඒවට සැලෙන්නේ නැහැ අපස්සට යන්නේ නැහැ. දැන් ජනතාවත් මේවා තේරුම් ගන්න තියෙනවා කුමන්ත්‍රණ තියෙන්නේ කියලා. ඒ නිසා මේ මතුවෙන තත්ත්වය වර්ධනය වෙන්න ඒ ජනතාව අනිවාර්යයෙන් මේක රාශි වෙන්නේ ජාතික ජනබල වේගයේ වටා තමයි. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාංශික දේශපාලන ඉතිහාසය දිහා බැලුවට පස්සේ කවදාකවත් වාංශික පක්ෂයකට තමන්ට තනියම දේශපාලන බලයක් ලබා ගන්න අවස්ථාව ලැබිලා නැහැ. අපේ කමියුනිස්ට් සමාජ පක්ෂවල ඉඳලා ඔබේ පක්ෂය දිහා බැලුවහමත් ඉතිහාසයේ තියෙන්නේ එහෙම. ඔබ විශ්වාස කරනවද වාංශික දේශපාලන පක්ෂයකට බලය දෙන්න දැන් ලංකාවේ ජනතාවගේ ඔලු සූදානම් කියලා? ඉතිහාසය කියන එක හැමදාම එකම විදිහට කතන කරකින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඉතිහාසය නිර්මාණය කරන්නේ මිනිස්සු. ඉතිහාසය වෙනස් කරන්නේත් මිනිස්සු. ඒ නිසා එදා හිටපු ජනතාව අද වෙනස්. අපි සාමාන්‍ය කියන්නේ ඊයේ තේරුම් ගත්තේ නැති කෙනා අද තේරුම් ගන්න. අද තේරුම් ගත්තේ නැති කෙනා හෙට තේරුම් ගන්නවා. ඒ මත විශ්වාසිතද අපි දේශපාලනය කරන්නේ. ඉතින් අපි අද මේ ගොඩනගන මහජන පුළුල් ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ඒ වටා මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් මහා විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු ඉංජිනේරුවන් වෛද්‍යවරයන් ව්‍යාපාරිකයන් නීතිඥයන් විවිධ වෘත්තිකයන් එක්රාසි වෙලා තියෙනවා. ඒ නිසා වමේ ව්‍යාපාරයත් එක්ක අත්වල බැඳගත්ත මහා දැවැන්ත ප්‍රගතිශීලී ජනතාවක් ඉන්නේ. ඒ නිසා මේක පුළුල් මහජන ව්‍යාපාරයක්. නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන වමේ වාමාංශික දේශපාලන පක්ෂය විතරක්ම නෙමෙයි. අපිට වඩා ටිකක් වෙනස් අදහස් තියෙන පුද්ගලයෝ රාශියක්
කණ්ඩායම් රාශියක් එකතු වෙලා තියෙනවා. ඉතින් අර දේශපාලන පක්ෂත් එක්ක අවුරුදු 50 60 හිටපු අය දැන් අපිත් එක්ක ඇවිල්ලා අත්වල බැඳගෙන එක වේදිකාවේ ඉන්නවා. ඉතින් එදා හතුරු කඳවුරු දෙකක හිටපු සමහර අය අද අපි එක වේදිකාවකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකම ලොකු ජයග්‍රහණයක්. ඉතින් අපි විශ්වාස කරනවා එදා ඡන්ද නොවිච්ච ඡන්දදායකයා අද හෙට ඡන්ද බවට පත් වෙනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ ප්‍රතිඵලය නෙමෙයි අනාගතයේ ප්‍රතිඵලය සම්පූර්ණ වෙනස්. ඒ හතුරු කඳවුරවල හිටපු අය එකට ඇවිල්ලා එකට හිටගෙන තියෙනවා. දැන් එක කඳවුරේ හිටපු හතුරු වෙච්ච පිරිසක් ඉන්නවනේ. අපි හිතපු විශේෂයෙන්ම විමල විරෝංශ මහත්මයා ප්‍රමුඛ කඳවුරක් තියෙනවා. ඒ වගේම පෙරටුගාමීන් ඉන්නවා. මේ පිරිස එක කඳවුරකට එන්න අවස්ථාවක් ලැබුණොත් වෙනවද? හතුරා මිතුරු වෙන එක පහසුවෙන් සිද්ධ වෙනවා. ඒ ද්‍රෝහියා එකතු වෙන එක නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පක්ෂයට ද්‍රෝහිකම් කරපු කිසිවෙක් නැවත මිතුරු වෙන්නේ නැහැ. මොකද ද්‍රෝහියා කියන්නේ ද්‍රෝහියාම තමයි. හැබැයි හතුරා කෙටි කාලෙකින් මිතුරු වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා දේශපාලනෙත් එහෙම තමයි. ඉතින් අවස්ථාවාදී විදිහට ඒ වෙනස් වෙච්ච කණ්ඩායම් එකතු කරගෙන යන්න බෑ. ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. විමල් වීරවංශ වගේ අයවන කොහෙත්ම එකතු කරගන්නේ නැහැ. ජනතාවත් ප්‍රතික්ෂේප කළා තියෙන්නේ කුණු කූරේට කුණු බක්කේට දාලා තියෙන්නේ. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඔහු අපේ පක්ෂෙන් නිරතුවෙත් එවැනි විවිධ හේතු මත සෙවැනි පුද්ගලයන් එකතු කරගෙන මේ රට හදන්න බෑ. ඒක දැන් ජනතාවටත් පැහැදිලි කිසියෙත්ම නැහැ. ඉතින් අනිත් කණ්ඩායම් ගත්තොත් දේශපාලන මතවාදී පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සංවිධානමය ප්‍රශ්න තියෙනවා. ඉතින් සංවිධානමය සහ මතවාදී මේ වෙනස්කම් තියෙන කණ්ඩායම් දෙකකට එකට යන්න බෑනේ. ඒකට ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා විවිධ පොදු අරගලවලදී රටේ යමක් වෙන ජාතික ප්‍රශ්නවල පොදු සටන්වලදී අපිට එක්ව වැඩ කරන්න පුළුවන්. අපි දැන්ටමත් එහෙම කරනවා. හැබැයි එක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ නැහැ. වෙනස්කම් තියෙන නිසා අපේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති පිළිගන්න, වැඩපිළිවෙල පිළිගන්න, ඒ සංවිධානයේ ආන්ත්‍රණය පිළිගන්න තත්ත්වයකට එනවා නම් ඕනම කෙනෙකුට විවෘතයි ඒ සම්බන්ධයෙන් එකතු වෙන්න. හැබැයි ඒ එකතු වෙන්න විවෘතයි කිව්වට අපි හැමෝම එකතු කරගෙන යන්න බෑ. මොකද තියෙන රුඩු බොඩු කුණු කරපිංචා රම්පේ ඔක්කොම එකතු කරලා යන්න බෑනේ. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. මේකට විරුද්ධ කණ්ඩායමුත් ඉඳී. මේ වෙනස් වෙච්ච කණ්ඩායමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. රටේ 2 කෝටි 20 ලක්ෂයක් වෙන සියලු ජනතාවම එක තැනකට ඉන්නේ නැහෙනි කවදාකවත් ලෝකෙ කොහෙවත්. ඒ නිසා බහුතරයක් මෙතෙන්ට ගෙන්වා ගැනීම තමයි ප්‍රායෝගිකව වඩාත් පහසු වෙන්නේ. අපි එතන ඉඳලා සුබවාදීව දැකලා මේ ගමන යනවා. ඉතින් අපි විවෘතව තියෙනවා ඒ ප්‍රතිපත්ති සහ වැඩ පිළිගන්නවා නම් එවැනි කණ්ඩායම් වලට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ පිළිබඳව යම් කතිකාවක් ඇති කරගන්න පුළුවන්. ඒ වෘත්තභාවයත් අපි තියලා තියෙනවා. දැනට අපිට මේ තියෙන අර්බුදය තුළ විශේෂයෙන් ආර්ථික අර්බුදය උඩ හැදුණු වර්තමානයේ දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට මේකපත් වෙමින් තියෙනවානේ. මේක ඇතුළේ තියෙන අපිට එකම විසඳුම පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම නම් අපි උපකල්පනය කරමු පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරනවා මේ ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුවක් පිටවන්න නෙමෙයි පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයා අපි උපකල්පනයක් කරන්නේ ඔබේ පක්ෂයේ ඔබේ ව්‍යාපාරයේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මයා කියලා. හෙට ඒ අවස්ථාව ලැබුණොත් ප්‍රායෝගිකව නෑ අපිට අර හිතුළුවේ ඉඳලා අදර මේ රටේ ජනතාවට පුංචි සහනයක් පැය කිහිපයකට දෙන්න එකක් මේක ප්‍රැක්ටිකලි තෝක වෙන්නේ නෑනේ. ඉතින් අපිට පාර්ලිමේන්තුවේ අද බහුතරයක් නෑ. අපි ඉන්නේ 3 දෙනා. ඉතින් එහෙම 3 දෙනෙක් ඉන්න පක්ෂයකට පුද්ගලයෙකුට බහුතරයක් ඉන්න කණ්ඩායමක් කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ. පුද්ගලයෙක් විදිහට කැමති වුණත් දේශපාලන පක්ෂයක් විදිහට මම හිතන්නේ එහෙම කරයි කියලා. ඒ නිසා උක ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපේ හැබැයි ජනතාවගේ බලයෙන් අපිට නායකත්වය බාර දෙනවා සම්මත. අපි ඇත්තටම එහෙම පාර්ලිමේන්තුවේ දුන්නා වුණත් ඒක ඇත්තටම ජනතාවගේ ජනමතයකින් දෙන එකක් නෙමෙයිනේ. නිසා එහෙම එකක් ඇත්තටම වැඩක් නැහැ. අපිට ඕනේ ජනතාවගේ කැමැත්තෙන් දෙන බලයක් ගන්න මිසක් අර මේ අර්බුදය ඇස්සේ මේ මොකක් හරි බලයක් අරගන්න කියන එකට එහෙම පටු තැනකට අපි යන්නේ නැහැ. මොකද අපිට ඇත්තටම ජනතාවගේ ජන බලයෙන් කැමැත්තෙන් එන බලයක් මතින් තමයි රට හදන්න ඕනේ. එහෙම නැත්නම් රට හදන්න සදාචාරාත්මක බලයක් නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා. නිසා අපි එහෙම එකට ඇත්තටම දුන්නා වුණත් අපි දකින්නේ ඒක ප්‍රායෝගිකව සුදුසු එකක් නෙමෙයි කියලා. අද මගේ අවසාන ප්‍රශ්නය
අපේ ජීවිත කාලය ඇතුලේ කීප වතාවක් රැවටුණා. සමහර තැන්වල හොඳටම රැවටුණා. අපේ අම්මලා තාත්තලාත් ඒ ඉස්සෙල්ලා රැවටලා තියෙනවා. ජාතික ජන බලවේගය විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ රට හදයි කියලා අපි ඔබේ ව්‍යාපාරයේ විශ්වාස කළ යුත්තේ ඇයි? අපිව පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ අපේ මෑත කාලීන භාවිතාව තුල. අපිටත් කියන්න පුළුවන් අපි ආවම මේවා වෙනස් කරනවා අපි මේට වඩා වෙනස් කියලා. හැබැයි ඉතින් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ ආවමත් ඔහොම වෙයිද? ඕගොල්ලොත් එන්න කලින් නම් ඕවා කියනවා ආවට පස්සේ ඕවා කරන්නේ නැහැ. ඒක කොහොමද මනින්නේ? ටෙස්ට් කරන්න වෙනවා. දීලා බලන්න වෙනවා. නැතුව ටෙස්ට් කරන්න ක්‍රමයක් නැහැ. අර බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඒක ඇසිඩ් ටෙස්ට් එකක් වෙන එකක් නෑ නේද? ඒක නොකර ගන්න එක තමයි අපි යන්න ඕනේ තැන. මොකද මම කියන්නේ කි බුදුහාමුදුරුවන්ගේ කාලේ එක සිදුවීමක් තිබුණා. එක කාන්තාවක් ගෙදරක් ගිනි ගන්නවා, ගේ ගිනි ගන්නවා. කාන්තාවගේ හිස කඳ ගිනි අරගෙන දැන් දෙපතුල දක්වා ගිනි ජාලාව එනවා. උට කෙනෙක් ගිහිල්ලා කියනවා දැන් ගිනි ගන්නවා, ආගේ දෙපතුලුත් ගිනි ගන්නවා, වහාම එළියට එන්න කියලා. එතකොට යා අහනවා එළිය සීතලද, හුලං වදිනවද, ගෙන්නෙන් බේරෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න අහලා ඉන්නේ. එහෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ එළිය සීතලද බලන්න ඉස්සෙල්ලා ගිනි ගොඩෙන් එළියට එන්න එපා. ඉතින් එහෙම නැතුව කොහොමද සීතලද කියලා බලන්න. දැන් මේ ගිනි ජාලාවෙන් එළියට ඉස්සෙල්ලා එන්න. ඊට පස්සේ අපි බලමු මේකට ගිනි ජාලාව මිදෙන ක්‍රමයක් තියෙනවද කියලා. ඉතින් අපි ඔබට සහතික වෙනවා අපේ භාවිතාව බලන්න. මෑත ඉතිහාසය තුළ අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට රට හදන්න අපිට බාර දීපු අමාත්‍යංශ බාර දීපෙලා අපි හරියට කළා තියෙනවා. අපිට විපක්ෂ බාර දුන්න හැමදාම අපි විපක්ෂයේ කාර්යභාරය අපේ හිටියේ එක්කෙනාද තුන් දෙනාද පස් දෙනාද අපි අකුරට තිතට අනිත් බහුතරයක් ඉන්න විපක්ෂයන්ට වඩා අපේ භූමිකාව හොඳට කරලා තියෙනවා. අපි මේ දේශපාලනය තුළ අර මම කියපු මොනවද ගල් කොරි දාලා නැහැ, බාර් ලයිසන් අරන් නැහැ, ඊළඟට මොනවද කොන්ත්‍රාත් කරලා නැහැ, හොරගම් කරලා නැහැ, කුඩු බිස්නස් කරලා නැහැ, චණ්ඩිපාත් දාලා නැහැ, මන්ත්‍රී ධූරේ පාවිච්චි කළා, අර කියන වරප්‍රසාද වරදාන අරගෙන සුඛෝභෝගී ජීවිත ගත කළා නැහැ. අපි ආදර්ශ දීලා තියෙනවා. ඒක තමයි ජනතාවට අපිව පරීක්ෂා කරන්න තියෙන එකම මීටරේ නිර්ණායකය. ඉතින් ඒක තමයි අපිට ඔබට දෙන්න තියෙන සහතිකය. ඉතින් අපි අමාත්‍ය ධූරෙන් දරුවනේ. ඒ බලයක් තිබුණානේ අපිට. එහෙමනම් අපි ඒ කාලය තුල ඔය කියන දේවල් කරන්න දෙන්නේ නැහැ. අපි එහෙම කළා නැහැ. ඒ නිසා ඔබට අපේ පාලනයක් ආවම වෙනස් කියන එක මනින්න තියෙන එකම නිර්ණායකය අපේ මෑත කාලීන භාවිතාව තමයි. ඒ භාවිතාවෙන් අපි ඔබට සහතික කරලා දීලා තියෙනවා, ආදර්ශයෙන් පෙන්නලා තියෙනවා අපේ පාලනයක් තුළ මේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ වෙනස් කියලා. අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා නගන සටන් පාටවල තියෙන්නේ මොකද්ද? මේ දූෂිත දේශපාලනය නවත්තමු. ඒක ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අපේ කණ්ඩායම් පටන් ගත්ත සටන. අපි ඇත්තටම එදා සිට මේ දක්වා ඔය සටන් පාටයත් එක්කනේ මෙච්චර දේශපාලන පොරපිටිය පොරබදන්නේ. ඉතින් ඒ සටන් පාටේ නේද මේ ජනතාව දැන් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔබ සියලු දෙනාම අද පිළිගන්න. එදා අපි කියපු දේ ඇත්ත කියලා. මේ රට බංකොලොත් වෙන්නේ දුප්පත් උනේ මේ දූෂිත මචර දේශපාලන සංස්කෘතිය නිසායි කියන එක ඔබ අද පිළිගන්නවා. ඒ නිසා තමයි ඉංග්‍රීසි කතා කරන කොළඹ හතේ කුරුදුවක් දෙනෝනත් අද පාරට බැහැලා ඉංග්‍රීසියෙන් සටන් පාට කියලා ගෝටා ගෝ හෝම් මේ කරප්ෂන් මේ දූෂණ නවත්තන්න කියලා එන්නේ. ඉතින් ඒ තැනට ජනතාව ඇවිල්ලා තියෙනවා. ඉතින් බොහොම හොඳයි. අපි සන්තෝෂයි. අපි ආරම්භ කරපු සටන පුදුමහත් බහුතර ජනතාවක් අතට අරගෙන තියෙනවා. ඔබයි අපි අතර මේ අරගලේ වෙනසක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මේ දූෂිත දේශපාලනේ පන්නලා දාලා රට හදන අදූෂිත දේශපාලනයක් අපි මේ රටට ගේමු. අපි සූදානම් රට හදන්න. ඒ සහතිකේ අපි ඔබට දෙමු. ස්තුතියි ඔබතුමන්ට. දවසේ විශේෂයෙන්ම සුලි වැඩසටහන සමගින් අපි කතා බහ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්න මන්ත්‍රීතුමන් සමග අප විශ්වාස කරන විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ මේ වර්තමානයේ ගොඩනැගී තිබෙනා වූ තත්ත්වයන් පිළිබඳව ඔබට එතුමන්ගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් දැනගන්නට විමසන්නට තිබුණු බොහෝ කාරණාවන් ඔබේ නියෝජිතයා ලෙස මට විමසන්නට හැකියාව ලැබුණායි කියා යම් හේකින් ඔබේ ඒ ප්‍රශ්නයක් අතපසු වුණා නම් කාලය සමග සමා වෙන්න ඒ වෙනුවෙන් ඒ වගේම අද දවසේ වැඩසටහනින් සමගන යන මොහොතේදී අපේ බලාපොරොත්තුව ලබන සතියේ අප හමු වන විට අප හමුවේ ගොඩනැගෙමින් තිබෙනා වූ මේ පීඩාකාරී තත්වයන් සමනය වූ දේශපාලන වටපිටාවක් ගොඩනැගී තිබේවා. එය ඔබේ මතයේ
රටේත් ජාතියෙත් හෙට දවසට වඩා යහපත් කාරණාවක් බවට පත්වන නිසා. සුති අප සමග රැඳී සිටියට අපි ලබන සතියේදීත් මුණ ගැහෙමු.